ච අන්ධ කළා කාමයේ පස්සේ යන කාමච්ඡන්දය. ඒ කියන්නේ හිත අන්ධ කරගෙන හොඳ නරක බලන්නේ නැහැ. කුටි කන්න වෙනවද, හිරේ යන්න වෙනවද ඒවත් බලන්නේ නැහැ. දූෂණය කරනවා කාමච්ඡන්දය. ඒකට මොහතක මිනිත්තු කීපයක ආස්වාදයේ තකා ජීවිතේ ඕන තරම් පෝරියල් එක කන්නත් කැමති. දැන් බලන්න එහෙම කරන්න අවස්ථා නැද්ද? හැමෝම දන්නවද දූෂණයකට ලක් වුණොත් කවුරු ලක් කරොත් මහා දුකක් විඳිනවා. ගුටි කන්න වෙනවා, පොලිසියෙන් හිරේ ගියත් ගුටි කන්න වෙනවා, කියන්නේ රිමන්ඩ් එකේදීත් ගුටි කන්න වෙනවා. හැමෝගෙම පාත්‍රේ වැටෙනවා ඔක්කොම නරක. හැබැයි ඒත් වැඩේ කරනවද නැද්ද? අවුනක් කරනවා. කොහොමද කාමච්ඡන්දේ ප්‍රබලකම? ඔන්න මෝහ චරිතවල හැටි. ආර්ය මාර්ගයට යමෙක් පැමිණෙනම් ඉතින් ওই කාමච්ඡන්දේට වැටෙන්නේ නැහැ. ඔහු හැබැයි කාම රාගේ නැද්ද? තියෙනවා. ගෙදර බිරිඳත් එක්ක කාම රාගය ගත කරනවා. ඉතින් ඒ කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ නේ. සෝවාන් වුණා කියලා කාම රාගය නැති වෙන්නේ නෑනේ. කාම රාගය කරන්නේ අනාගාමී වුණාම. එහෙනම් අනාගාමීටකම් ගෘහ ජීවිතය ගත කරන්න පුළුවන්. බය වෙන්න කාරි නෑ. ඕකනේ දැන් ගොඩකට බයෙන් ඉන්නේ මේ වැඩිපුර බණ අහන්නේ කඩ කඩ එනවා දවස්. එක දිගට આવොත් එහෙම මේක රාගය කැඩෙයි කියලා. එහෙම බය වෙන්න ඕනේ නෑ. අනාගාමී වෙනකම් ඔක කැඩෙන්නේ නෑ. ඉතින් අනාගාමී වුණාන් පස්සේ ඉතින් අද දෙන මොනතරම් සුවයක්ද? එදාට තමයි තේරෙන්නේ මොකද්ද? කාමයට එකතු කිරීම නෙවෙයි කාමෙන් වෙන්වීම තමයි සුවය කියලා තේරෙන්නේ එදාට. දැන් ඔය ඉන්නේ මොන පැත්තේද ඉන්නේ? දැන් තරහාදිය බර වෙලා තියෙන කාමයේ පැත්තට. ඉතින් අනේ ඔය කොච්චර බණ කිව්වත් ඉතින් කාමයේ පොඩ්ඩක් හරි තියනන් හොඳයි කිය ඉන්නෝ. අනාගාමී වුණ දවසට අනේ ඔගේ හරියන්නේ නැහැ කියලා තේරෙනවා. ඉතින් එදාට මේ අවස්ථාවට ඒක මුණ දෙන්න ඒක පුළුවන්. ඒක ගැන කලබල වෙන්න එපා කල් තියා. දැන් මාර්ගය වඩාගෙන යන්නයි තියෙන්නේ ඉතින්. ඉතින් ඔන්න ඔය ටික තමයි ඉන්ද්‍රිය භාවනාව තමයි අති ප්‍රබල විදියෙන්ම කරන්න ඕන. සහ දැන් ඔබ මොකද කියන්නේ? ඔබ යම් පමණකට නිවන් දැක්කනම් මේක හරිනම් මේක සද්ධර්මේ නම් ඔබගේ සතර වර්ගයේ ඥාතීන්ටත් දැන් මොකද කරන්න ඕන? යහපතක් කළා දෙන්න පුළුවන් තැනකද නැද්ද ඉන්නේ? පුළුවන් තැනක. අන්නේ නම් ලෝක සත්‍යයට එහෙනම් දැන් මොකද කරන්න ඕන? මෛත්‍රී කරන්න ඕන. මෛත්‍රී කරනවා කියන්නේ මේ මතක තියන්න මෙත් වඩනවා. මෛත්‍රී කරනවා. කොහොමද මෛත්‍රී කරන්නේ? දැන් කොහොමද මෛත්‍රී කරන්න කියන එක පුළුවන් විස්තර කරන්නකෝ. මොකද්ද? දැන් මෛත්‍රී කරනවා කියන්නේ මෙහෙමයි. දැන් මේ ලෝකේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ වෙනකොටම එයා මොකක් වෙනවද? මෛත්‍රී කියන්නේ ලෝකෙට මෙතක් වඩන මිසක ලෝකෙට මිතුදමක් වඩ මේ මිතුදමෙන් බඳිනව නෙවෙයි. අද වැරදි අදහසක් යනවා. මෛත්‍රී කරනවා කියන්නේ ලෝකෙට මිත්‍රත්වයෙන් බැඳීම නෙවෙයි. ඒ මොන තායි බැඳෙනවා. මෙත් වඩන ලෝකෙ මොන අනුකම්පාවද ඔය? දයානුකම්පාව. මොකද්ද දයානුකම්පාව කියන්නේ? අනේ මට නම් මේ ටික අහගෙන නිවෙන්න මාර්ගය ලැබුණා. මගේ අනිත් අයට මේ ලෝක සත්‍යයන්ට උන්දාම මේක දන්නේ නැහනේ. උන් තව කොච්චර සසර ගමනක් යන්නද? මේ බුද්ධ මේ සීසත් ධර්මයක් අහන්න ලැබෙන්නේ මේ ඊටාම සල්ප කාලයයි සංසාර ගමනේ. මේක මිස් වුණොත් උන්ට කවද මේක ලැබෙයිද? ඔන්න මොකක්ද එන්නේ? මෙත්තාවක් වෙනවා. මෙත්තාව කියන්නේ මිත්‍රත්වය නෙවෙයි. ඒ කියන්නේ ලෝක සත්‍ය කරේ මෛත්‍රියක් පහළ වෙනවා. ඕක දයානුකම්පාව. ඊට පස්සේ අන්න ඇයටත් මොකක් කරන්න හිතනවාද? බණ කියන්න හිතනවා. ඉතින් කියන්න හිතනකොට කියන්න යන්න බෑ. හැමෝටම අවුලක් වෙනවා. ඒක කියන්නත් ඕන. මොකද දැන් මෙහෙමයි. ඉතින් අර කතාවක් තියෙනනේ මලක් පිපුණාම බඹරුන්ට බඹර කැල රොන් ගත්තම ඒ බඹර අනිත් අයගේ ගෙවල් වලට ගිහලා කියනවාද අන්න අහවල් තැනක මල පිපිලා කියලා? නෑ. අනිත් බඹරුන්ටත් සුවඳ දැනෙනවා නම් ඌත් මොකද කරන්නේ? අරකට මලට එනවා. එහෙනම් සීසත් ධර්මයේ මතුවෙන කාලයට අන්න අයට කියන්න ඕනේ නෑ. ඒක දැනෙනවා හේතු තියෙන අයට. කොයි ලෝකෙ හිටියත්. එයා ඉන්නේ නැගෙනහිරද උතුරේද දකුණේද බටහිරද වෙන රටකද අදාළ නැත. එයාට දහම් සුවඳ දැගෙනවා. එයා හොයාගෙන එනවා. එයාට හේතු ලැබෙනවා. එහෙනම් බලෙන් කියන්න ඕනේ නෑ. එහෙනම් හැබැයි කියන්න ලැබෙන නම් කියන සුසුයට කියන එක කරුණාව. කියන්න ගියාම මොකද වෙන්නේ? ඉතින් කියන එක අපි කියන විදිහට පිළිගන්නේද නෑ. ඉතින් ගැටෙන්නේ නෝ. ඕක කොහොමද අර පොතේ තියෙන්නේ මෙහෙමනේ. ඉතින් අරගෙන මේකදී යන්නේ නම් ඒ වගේ අවස්ථාදී උන්ට ඊටාම සාමකාමීව ඉඳගෙන එයාට එක පහදලා දෙන්න මුදිතාව. මෘදු බව. අරවට මුදිතාවෙන් මුණ දෙන්න ඕන. මෙත්තා කරුණා මුදිතා ඕක ටික ටික පුහුණු කරනකොට ඕන කෙනෙක් අතර ගිහිල්ලා ගැටෙන අය අතර ඉන්න පුළුවන්. ගැටෙන්නන් අතර නොගැටි ඇලෙන්නන් අතර නොඇලී ඉන්න පුළුවන් ගතියක් හැදෙනවා. අන්න ඒකට කියන්නේ මොකද්ද? උපේක්ෂාව. එහෙනම් ඔය මොකද්ද වැටුනේ? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ හතර වැටෙනවා. ඕක වැඩි ඉන්න යම ගමන යම් කෙනෙක් මැරුණොත් එහෙම ඒ වෙලෙම ගිහලා උපදින කොහෙද? බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකවල කියන්නේ අතප්පය අවිය අතප්පය සුදස්සේ සුදස්සිය අකනිටා කියන බඹලෝට යන අනාගාමී වුණොත් විතරයි
නැත්තම් නේව සංඥාන ආසංඥාන එතන වගේ රූපාවචර ලෝක වලටත් යන්න පුළුවන්. ඔය මෙත්තා කරුණා ඒ කියන්නේ සුභ කින්නර දෙවි සුභ කින්නර කියන දෙවි කොට්ටාසයට යන්න පුළුවන්. යන්න පුළුවන් කියන්නේ ඇදිලා යනවා ඔය මෙත්තා කරුණා මුද්දා උපේක්ෂා ගුණ වැඩිච්ච අය. කෙලින්ම යන්නේ ආයේ බඹලොවට. දැන් මැරුණොත් මෙහෙ මිනිය ගෙදර ගෙන්න ඉතල බඹලොවට ගිහින් ඉවරයි. කිසි දෙයකට බය වෙන්න ඕනේ නැත්නම් යන්නේ ඒකයි. ඒකනේ මරණයට බය නැති වෙන්නේ ආර්ය මාර්ගය යන අය මරණයට බය නැත්තේ ඒකයි. දැන් ලෝකේ ඡන්දිත් මරණයට බය නැහැ. ඒ අවිද්‍යාව නිසා හොඳේ. මේකේවට වෙයි. මේ මරණයට බය නැත්තේ බොහොම කැමැති නෙවෙයි. බොහොම සතුටෙන් මරණය ලැබුණා වේ. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි කරගත යුතු ටික කරගෙන ඉන්න දැන් මේ කරගත්ත මට්ටම නම් තමන්ට සතර පායන හේතු නෑ කියලා තමන්ටම තේරෙනවා. ඉතින් මරුණා මොකක්ද තියෙන බය? මෙත්තා කරුණා මුත්තා උපේක්ඛා කියන හතර වැඩෙනකොට සතර බ්‍රහ්ම විහරණ කියන්නේ ඒකයි ඔකට. ඔය හතර වැඩුණොත් යනවා අනිවාර්යයෙන් මෙහෙ යනවා ගිහිල්ලා මේ සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ ලැබලේ ගියොත් එම කවදාවත් ආයේ මිනිස් ලෝකයට එන්නේ නැහැ. ඉතිරි ඵල ටික හේදිම මොකද වෙන්නේ? ලබාගෙන සංසාර ගමන කෙලවර කරනවා. ඉතින් ඔන්න මෙත්තා කරුණා මුදිතා කියන උපේක්ෂා ඔය කියන සතර බ්‍රහ්ම විහරණ වැඩෙන එකක්. ඕක මේ ආර්ය මාර්ගය යනත්තන්ට දහම තේරෙනකොට ඕක ඉබේම වැඩෙනවා. හැබැයි අර මැරිච්ච අයට අපි මොකද කරන්න ඕන? මේ අපි මේ මෙත්තා මොකක් වෙනවද අනිත් අයට? විහිදවන්න ඕන, පතුරවන්න ඕන, පීඩවන්න ඕන. ඒක කරන්න පුළුවන් ආර්ය මාර්ගය යනයට බලයක් ලැබෙනවා. අන්න ඒ ලැබෙන බලය තුලින් කරන ඒකට කිය භාවනාවට කියන මොකද්ද? ආර්ය මෛත්‍රිය භාවනාව. ඕක කාට විතරද පුළුවන්? ආර්යයන්ට පමණයි. අනාර්යයෝ ළඟ තියෙන මොන භාවනාවද? මෛත්‍රී භාවනාව. ආර්යයාගේ ළඟ තියෙන මොන භාවනාවද? ආර්ය මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව ගත්තම ඒක පූර්ණ එකක් නෙවෙයි, ඒක කොටසකට විතරයි. ආර්ය මෛත්‍රී භාවනාව සියලු ලෝක සියලු සත්‍යයන් උදෙසාම සහ ඒක තුල මොකද්ද මිශ්‍ර වෙලා තියෙන්නේ? නිවන මිශ්‍ර වෙලා තියෙනවා. එහෙනම් ආර්ය මෛත්‍රිය වඩන්න දැන් ඉගෙන ගන්නකොට කොහොමද ඒක වඩනකොට අපි දිශාවල් තෝරගන්නේ කොහොමද? සියලු ලෝක සියලු සත්‍යෝ මහ වෙන්න නම් කොහොමද අල්ලන්න ඕන? ඉතින් විද්‍යාත්මකව කියන්නේ පෙරදිග වසන සත්‍යයෝද. ඒ කියන්නේ තමන් දැන් මගේ නම් මේ පැත්තට. ඔබ නම් දැන් ඒතර ගෙදරදී කොහොමද පෙරදිග? දැන් මාලිමා කටුවක් ඕනද හොයාගන්න නැහැ. ඉන්න පැත්තක් පෙරදිග. හැරිලා ඉන්න පැත්ත. පෙරදිග වසන සත්‍යයෝද. දැන් මට නම් කොච්චර දුරට යනකන්ද? මේ පැත්තෙන් මේ කතරගම් පැත්තෙන් කොහොම මූද ගාවට විතරද? නෑ අනන්තයට හිත තියන්න. යමෙක් අනන්තයට හිත තියලා ඔය භාවනා කරොත් දිවස් ලැබෙනවා. ඔය භාවනාව යමෙක් මනස ඈතට තියලා අනන්තයට මනස යොමු කරලා ඔය මායාර මෛත්‍රිය කරොත් සසරේ භාවනා කරලා තිනම් එයාට දිවස් ලැබෙන්න පටන් ගන්නවා. එතකොට මේ තාප්පෙන් එහා පැත්ත පේන්න පටන් ගන්නවා. ඒ වෙලාවට මම දන්න කැමති නැහැ ඉතින් ඔක් කරන්න. ඉතින් හැබැයි ඉතින් ඔය බලන්න කියලා හිතාගෙන කරන්න ඊට පස්සේ පේනකොටත් මහවද යන්නේ. ඊට පස්සේ අරුත් පේන මූත් පේන කවුරු චූ කරන්න එහා පැත්තට ගියාද ඒකත් පේනවා. ඒකත් ඊට පස්සේ හරි කරදරයක් වෙනවා. අවිවේකයි. ඕවා බලාපොරොත්තු වෙකෝ කරන්න යන්න එපා. ඉතින් ලැබෙන දෙයක් ලැබෙයි. දැන් චුල්ලපන්තක හාමුදුරන්ට කිසිම දානයක් තිබුණේ නැහනේ. චුල්ලපන්තක හාමුදුරන්ට කිසිම අරියතුන් වහන්සේ කිසිම ධාන තිබුණේම නැහැ. අරියත් ඵලයත් එක්ක ඔක්කොම ලැබුණේ. අන්තර මේ චුල්ල කයවල් 1000ක් මවන්න පුළුවන් වුණා. මේ කිසිම භාවනාවක් කරන්න බැරුව හිටියේ. අරියත් ඵලයත් එක්ක බෝනස් ටික වගේ ටට්ට කරලා ලැබුණා. එහෙනම් මාර්ගය වඩන්න ලැබෙන දෙයක් තියෙනවා ලැබෙයි. ඒක අපිට ලැබුණත් එකයි නැතත් එකයි. ඒවයි බලාපොරොත්තුවක් අපේ නැහැ. අභිඥා ලබන අය හෙටන්ද අභිඥා ලබයි. එයා ගිහිය උඩින් යන්න පුළුවන් ගිහිය බිහිවේ හෙට අනිත් ලංකාවේ. ඉතින් ඒව ලැබුණොත් ලැබේ. අපිට උඩින් යන්න ඕන නැහැ. හැබැයි ට්‍රැෆික් එක නැතුව යන්න පුළුවන් නේ. එහෙම වුණොත් ට්‍රැෆික් එකට අහුවෙන්නේ නැතුව වැඩට යන්න පුළුවන්. මේ ඉතින් මේ අභිඥා ලබන අනිවාර්යයෙන්ම ඉස්සරහට භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි ගිහියෝ. ඒ කියන්නේ එයා චතුත් ධාන වලට යන්න පුළුවන් අය බිහි වෙයි. අන්න ඒ අය අභිඥා ලබයි. ඒ ඔය රාජ්‍ය පාලන කටයුතු වලට ඒගොල්ලෝ සම්බන්ධ වෙයි. ඉතින් ඔය අපිට කියන්න බෑ ඉස්සරහට දීර්ඝ කතන්දරයක් තියෙන්නේ. ඒ අය චතුත් ධානට ගිහිල්ලා ඔය රාජ්‍ය කටයුතු රට පාලනය කරන වැඩ කරන්න ගියාම ඔය දූෂණ වංචා සිදු වෙන්නේ නැහැ. යහපත වෙනවා. ඊළඟට විස කැවෙන්නේ නැහැ මිනිස්සුන්ට. ආපහු අන්න සයන්ජාත හැල් පහල වෙලා තියෙනවා. ඔන්න මම ඇට ටිකක් ගෙනාව කවුරුහරි එක බෙදා ගන්න. අන්න හැමතැනම දැන් සයන්ජාත හැල් පහල වෙලා දැන් ඔන්න වගා කරලා දැන් කරල් තියෙනවා. ඒව අරගෙන ඉල්ලගෙන පුළුවන් නම් කැදක් එහෙම හදාගෙන කරන් මේ බොන්න මේ බත් ටිකක් එහෙම කාලා බලන්නකො පොඩ්ඩයි යෝන බඩ පිරෙනවා. තෙල් පෝර කිසිවක් නැත. සාත්තු කරන්න වතුර බඳින්න මොකක්වත් ඕනේ නැහැ. ඔහේ යායට හැදෙනවා. එක ගහේ කරල් 100 ගාණක් එන්න පුළුවන්. එහෙනම් ගෘහණියට
ගෙදර ඉන්න එක්කනට තියෙන හිමිහිට මිදුලට ගිහිල්ලා අරින් කරල් ටිකක් කඩාගත්තා. දාගත්ත හට්ටියකට මෙහෙම කනකොට පොතු යනවා. මෝලට යවන්න ඕනේ නැහැ කොටන්න. වී කොටන්න ඕනේ නැහැ. මෙහෙම කනකොට පොතු හාල් ටික ගත්තා, පෙගුවා, තිබ්බ මේ පොඩ්ඩක් නැත්තම් ගෙදර ඔක්කොටම ඇති. ඒක අධිපෝෂණයෙන් යුක්තයි. කොලෙස්ටරෝල් නැත. ඩයබටික් වලට ප්‍රශ්නයක් නැහැ. කිසිවක් නැහැ. අන්න දැන් බිහිවරෝ ලංකාවේ. ඒව කන්න මස් මාළු රස ආරෝමයේ ඕනත් නැහැ අරක රහයි. දරුවන්ට අධිපෝෂණයෙන් යුක්තයි. ආසනික් ආරෝමයේ මුකුත් නැහැ. විස මුකුත් නැහැ. අනිත් එක ලැට් වලට ගිහිල්ලා පිට ගන්නකොටත් බොහොම පොඩ්ඩයි යන්නේ. ඇයි? ගොඩාක් අවශෝෂණය කරගන්නවා. අනවශ්‍ය දේවල් නෑ. දැන් අද එහෙනම් අපි කෑවට වැඩිය ලැට් එකට යනවා. ඇයි ඒ? අනවශ්‍ය කොටස්මයි කන්නේ. ඒ මොකක්ද? රස තුෂ්ණාව සඳහා. රස තුෂ්ණාව සඳහා ඔහේ ගෙනල්ලා ගිලවනවා. නිකන් ඉන්න බෑ. සමහරු මේ බාගෙට නිදියෙත් ගිලිනවා. ඒත් කනවා. ඒ ඇයි ඒ? රස තුෂ්ණාව. ඊට පස්සේ ලැට් පිරෙනවා. ඊට පස්සේ මෙහෙන් බඩු ගේන්න සල්ලි යනවා. ඊට පස්සේ ලැට් එක අදින වෙනම සල්ලි යනවා. එතකොට අර ඌරගේ සාත්‍රය තමයි යන්නේ තනි කරම. දැන් බලන්න ඌර අසූචි කනවා. ඌර අසූචි කනවා මිනිස්සු ආපහු මොකද කරන්නේ? ඌර කනවා. ඌර කාලා ආපහු මිනිස්සු අසූචි දානවා. ආයෙසරක් ඌර ඒ අසූචි ටික මොකද කරන්නේ? ආයි කනවා. කෑවට පස්සේ මිනිහා ආයෙසර මොකද කරන්නේ? ඌර කනවා. බලන්න පොඩ්ඩක් කල්පනා කරලා මේ චක්‍රේ. කියට මොනතරම් මොට්ටකමන්ද කරන්න කියලා මේ ලෝකේ තේරෙනවද මේ ආස්වාදයේ මේ දිවේ ගෑවෙන පොඩ්ඩේ ආස්වාදයට ඔච්චර වියදම් කරන්නේ? දිවේ ගාලා බොක් ගාලා පල්ලෙහාට දානවා. කවුරු හරි කියනවාද අපරාධ චොක්ලට් කෑල්ල හදිස්සිය වෙලා ගිහිල්ලා වැඩි ඒක ආපහු ගත්තොත් හොඳයි. ආයෙත් එහෙම ගන්න පුළුවන්ද? ගියොත් ගියාම තමයි ආයි ගියාට පස්සේ අසූචි. ආයි වමාරලා ගන්නේ හරක්. ඔබ කැමතිද අපරාධේ මේ ඔච්චරද චිකන් කෑල්ල තියෙන? එහෙනම් කමන්නේ අම්ම මං අර ඉස්සල කාපු චිකන් කෑල්ලක් ආයි වමාරලා මේ රස විඳින්න කියලා කියනවාද කවුරුවත් නැහැනේ. කොහොම මේ ලෝකේ මොන මායාවද තියෙන? අතනින් පල්ලෙහාට දා ගන්න ගන්න තමයි මායාවට අහුවෙන්නේ. පොඩක් මේක කන බොනකොට කල්පනා කරන්න පොඩ්ඩක්. මොන කල්පනාව 100ක් නැහැනේ කනකොට ඒකනේ වෙලා තියෙන්නේ. දැන් මේ දහම් කරුණෝ ප්‍රත්‍යවේක්ෂාව මං කිව්ව නේද එදා? ප්‍රත්‍යවේක්ෂා කරලා ආහාර ගන්න හැටි කිව්ව නේද? දැන් ඉදිරියේදී මේ සාමින් වහන්සේ එනවා මේ සාකච්ඡාවට ඔබට අර පියන්ත මහත්තයා එනවා තව මහත්තයෙක් එනවා තව දවස් 3ක් තියෙන ගොඩාක් කරුණු ඉදිරියට ගන්න පුළුවන්. මම ප්‍රත්‍යවේක්ෂාව කිව්වේ නැද්ද? එහෙනම් ඒක කියන්නම් මම අද දවසේ ඒක වැදගත් වෙනවා. කනකොට ප්‍රත්‍යවේක්ෂාවෙන් ආහාර ගන්න කියන්නේ මොකද්ද? සමහරු කියනවා ආහාර වල තියෙන මේ රසය නැති කරන්න ඒවා අසුචි කියලා කන්න කියලා කියනවා. ඒක නිසා ඒක නොදන්න කට්ටිය කනකොට මම මේ කන්නේ බලුවමනේ කියලා කනවා. අන්තිමට අහල පහල ගේක ඉන්නේ උඩත් බත් ටික කන්න බෑ. එහෙම තාපසෙක් හිටියොත් මම දැක්ක පොඩි කාලේ හැම කෙනෙක්. ඒ තාපස මහත්තයාට බත් බෙදුවා මෙයා කන්නේ මම මේ කන්නේ බලුවමනේ. ආයි මාළු කැල්ලක් දාලා අනලා මම මේ කන්නේ බලුවමනේ. ඒක මම මෝඩ ක්‍රියාවල් ඒවා. ඔය වත. ඔකට කියන්නේ අත්ත කියලා මතානුയോഗය. ඔක වතවල්. ඕක නෙවෙයි මොකද්ද කරන්නේ ප්‍රත්‍යක්ෂය කියන්නේ ඕක නෙවෙයි මොකද්ද? එහෙනම් පොඩ්ඩක් කන එකද ප්‍රත්‍යක්ෂය කියන්නේ? ඒත් නෑ. මොකද ඒක නැහැයි කියන්නේ බුදුහාඳුර වළඳන වෙලාවක බමුණෙක් ඉඳගෙන කියනවා ඔබ වහන්සේ හරි පොඩ්ඩයිනේ වළඳන්නේ. හරි හිමින්නේ වළඳන්නේ. ඔබ වහන්සේ ඇත්තටම බුදු කෙනෙක් කියලා කියනවා. බුදුහාඳුර මොකද කියන්නේ පිළිගන්නවද? බුදුහාඳුර පිළිගන්නේ නැහැ. බුදුහාඳුර කියන බමුණ ඔබ ඒක බල්ල මගේ ගුණ බලන්න එපා. ඔබ මං හුඟක් කන දවසක් දැක්කොත් එහෙම මට බැන බැඩයයි. කන ප්‍රමාණය නෙවෙයි මේකට අදාළ. මොකද්ද රස තෘෂ්ණාව. එහෙනම් අපි කන කෑමත් තියෙනම් ඒක මොන ආහාරද? කබලික් ආහාර. ඒවට කියන්නේ මොනවද? එහෙනම් අපි ඔය කඩෙන් ගෙනල්ලා ගෙදර දොරේ හදාගෙන කන ආහාර මොනවද? කබලික් ආහාර. ඔය කබලික් ආහාර කියන දේ ගන්න ඔය කනකොට අපි ඔය කයට ගන්න ආහාරනේ. ඕවා ගන්නකොට අපි කැමති නැද්ද ආහාරේ ලස්සනට හදලා තියෙනවා. ආහාරයක් ගන්නකොට දැන් අම්මා වුණත් කැම ටික බෙදන්නේ පිළිවෙලකට නේද මෙහෙම. මගුල් ගෙදරක ගියාම කෑම මේසෙ පිළිවෙල කිරීම වෙනම විද්‍යාවක් නෙවෙයිද? බල්බ් දාලා ගස් අන්නාසි කපල ගස් ලැබුවත් ගස් ගෙඩිය අස්සට බල්බ් දාලා මොනව කරනවද? ලස්සන කරනවද නැද්ද? මොනවද කරන්නේ? කෑම හදන තැන ලස්සනට ඇහැ පිනවන්න ඕනේ නැද්ද කෑමට? ඇහැ පිනවීම කෑමට හේතුවක්. අර කොළ කෑල්ලක් තියලා අර කෑම පිගානේම හදන්නේ ඔය අලුත් ක්‍රම වලට මෙහෙම කරපින්ච මොකක් එකකව තියන්නේ. එහෙනම් ආහාරයේ ඇහැ පිනවනවා. ඊළාට කන පිනවන්නේ නැද්ද ආහාර? සමහර ආහාර අපි කනකොට මොනවද තියෙන්න ඕනද? පිනිබෑවමද හොඳට කරස් ගාලා හැපෙනවද?
අන්න එන ශබ්දේ බලපානවද නැද්ද ආහාර වලට? බලපාන හොඳට කල්පනා කරලා බලන්න මේක. එහෙනම් ඇස පිනවනෝ, කන පිනවනෝ, සුවඳ නම් ඉතින් කොහොමත් ඕනනේ ආහාර වලට. නාසය පිනවනෝ, දිව කොහොමත් පිනවනෝ. ස්පර්ශ. සමහර ඒවා අපි කැමති දියාරු මට්ටමට. සමහර ඒවා හයි වුණාම කැමති. සමහර ඒවා වතුර වගේ කැමති. සමහර ඒවා නිකන් කෑලි කපන්න පුළුවන් මට්ටමට කැමති. එහෙම ඒ මට්ටමට කැමති මට්ටම නැති වුණොත් අපි කන්නේ නැහැ ඒක. දැන් කිරි දිය වෙලාවම යනවා නම් මොකද වෙන්නේ? අපෝ කොහෙද ගිනා කිරි? කොහමද ඔය කිරි හැටි මෙන්න කෑලි කපන්න වගේ ගන්න පුළුවන් කොහෙද? අන්න තිස්ස මහරාමේ කිරි. අන්න එහෙනම් ස්පර්ශය බලනවද නැද්ද? ස්පර්ශය බලනවද නැද්ද කෑමවල? එහෙනම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ඔක්කොම බලනවා කෑමවලදී. එක එකන එක එක විදිහට බලනවා. සමහරුන්ට රසමදි නම් සැරමදි නම් මිරිස් කරලා කරි කඩාගෙන කනවා. බලන්න ක්‍රම හැදෙන හැටි. එහෙනම් කබලික ආහාරයක් ගන්නකොට අපි ඒවායේ දෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට බැඳීම නිසා මොනවද හදාගන්නේ අපි? ඒවායේ ස්පර්ශය ගැන නෙවෙයිද ඔය බැලුවේ? එහෙනම් මොන ආහාරද උනේ? පස්ස කියන එකක් කරනවා. ඒ කියන්නේ මොකද්ද? ආහාර කබලික ආහාර ගන්නකොට පස්ස ආහාර කියන එකක් ඇදුනා. පස්ස ආහාර කියන්නේ මොනවද? ඒවායේ මොන තත්ත්වය ගැන සැලකිල්ලක් දක්වීමද? ස්පර්ශ තත්ත්වය ගැන සැලකිල්ලක් දැක්වීම නිසා පස්ස ආහාර. එහෙනම් කබලික ආහාර ගන්නකොට ඒකත් එක්ක සමාන්තරව හිතේ හැදෙන තව ආහාරයක් මොකද්ද? පස්ස ආහාර. ඊළඟට මොකද වෙන්නේ? මනෝ සංචේතන ආහාර. එහෙම ආහාරයක් දැක්කම එහෙම ආහාරයක් කෑම ඊළඟ දවසෙත් ආයි මොකද වෙන්න ඕන? ඒවම හොයාගෙන යන්නේ නැද්ද? අනේ මට මේවම නැද්ද? අර එදා තිබුණු අර පවණන් එක නැද්ද? අර මාළු එක නැද්ද? අර බැදපු විදිහට ආයි හදන්න බැරිද? අන්න ඒක මොකක් වෙනවද? මන ඒකට මොකක් වෙනවද? සං වෙනවා. එහෙනම් මොය මොන ආහාරද? මනෝ සංචේතන ආහාර. දැන් ඔය ඔක්කොගෙම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ බැලුවට ඔය ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම ගොඩේව නේද? ඔය ලෝකේව නේද? එහෙනම් හදාගත්ත ප්‍රකෘති ඥානයක්ද විකෘති ඥානයක්ද? විකෘති ඥානයක් වන විඥානය. ඊළඟ ආහාරය මොකද්ද? විඥාන ආහාර. එහෙනම් කබලික ආහාරයත් එක්ක තව ආහාර තුනක් උපදිනවා. මොකද්ද? පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. හරිනේ? හතරවෙනි එක කබලික ආහාර. කබලික ආහාර කියන්නේ ඝන ආහාරයක් ගන්න ඕනේ අපි. ඝන ආහාරයත් හැබැයි මෙන්න මෙහෙමයි. කෙනෙක් ඉන්දියාප්ප කනෝ අපි හිතමු මොනවත් එක හරි ඉන්දියාප්ප කනෝ. එයා හරි කැමැත්තෙන් ගන්න මේ මාස් හරි මොන හරි එක ඉන්දියාප්ප කනෝ. එයා ඒ ඉන්දියාප්ප වලට රස තෘෂ්ණාවෙන් නම් කන්නේ. හොඳයි ඔය කබපු කන්න ගත්ත ආහාර ටික මොන ආහාරයක්ද ඉන්දියාප්ප ටික න? කබලික ආහාරයක්. දැන් මිනිහා මේක තෘෂ්ණාවෙන් කනකොට ඉතුරු ආහාර වර්ග තුනත් මනසේ හට ගන්නවද නැද්ද? මොනවද ආහාර වර්ග තුන? පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. ඔය ආහාරයේම රහතන් වහන්සේ කෙනෙක් වළඳනවා. එතකොට මොකද වෙන්නේ? උන්වහන්සේ අරක රස උදෙසාද ගන්නෙ? නෑ. රස තෘෂ්ණාවෙන් තොරව ගන්නෙ මොකටද? ගින්න නිවා ගැනීම සඳහා. පවතින ගින්න නිවා ගැනීම සඳහා සහ තව පැය කිහිපයක් ඉදිරියට ඇති වෙන ගින්න නිවා ගැනීම මොකටද? නැත්තම් ඉන්න බෑ. ඉතින් මේ කය හදලා තියෙන විටින්නට කන්න දෙන්න ඕන මේකට ආහාර ඕන. ඒකයි මේ කය හදපු ස්වභාවය අනුව ඒක දෙන්නේ. එහෙනම් උන්වහන්සේ තෘෂ්ණාවෙන්ද ගන්නෙ තෘෂ්ණාව නැතුවද ගන්නෙ? අන්න ඒකට කියනවා උන්වහන්සේ ඒ ඉදියප්ප ටික වළඳන්නේ තෘෂ්ණාව නිරෝධ කළා. නිරෝධ කළා කියන්නේ තෘෂ්ණාව හටගන්නේ නෑ. කොල් අර අනිත් එකට කෑ මොනවද? තෘෂ්ණාව සහිතව. දැන් අර පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන තුන හැදෙන්නේ තෘෂ්ණාවෙන් ආහාර ගන්නකොටද තෘෂ්ණාව නිරෝධ කරලා ගන්නකොටද? හොඳට උත්තරයක් දෙන්න ඕකට නැත්නම් තේරෙන්නේ නැහැ. තෘෂ්ණාවෙන් ආහාර ගන්නකොටද අර ඉතුරු ආහාර තුන හැදෙන්නේ තෘෂ්ණාව නිරෝධ කරලා ගන්නකොටද? තෘෂ්ණාව නිරෝධ කරලා ගන්නකොට අර ආහාර තුන හැදෙන්නේ නැහැ. එහෙනම් යමෙක් ආහාරයක් තෘෂ්ණා සහිතව ගන්නකොට එයා දන්නේ නැති වුණාට තව තුනක් හැදෙන මොනවද ඒ තුන? විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර සහ පස්ස ආහාර. දැන් ඔය තුනම හැදුනේ මොකද්ද? විඥාන, පස්ස, මනෝ සංචේතන කියන්නේ ඔක්කොම මොකද්ද ඕක? පටිච්ච සමුප්පන්නයි. කෙලින්ම ගිහිල්ලා මොකද වෙන්නේ? හදන්නේ මොකද්ද? භවයක් හදනවා. එහෙනම් මෙහි ආහාර ටික කනෝ මතු භවයක් හදා ගන්නෝ. කොහොම කන කට්ටියටද එහෙම වෙන්නේ? තෘෂ්ණාවෙන් කන කට්ටියට පමණයි. රස තෘෂ්ණාවෙන්. කාට හරි රස තෘෂ්ණාව නිරෝධ කළා කන්න පුළුවන් නම් එයා ආහාරය අරගෙන බඩ පුරව ගන්නවා. හැබැයි එයා
එයාගේ අර අමතරව හැදෙන තුන මොකක් වෙනවද? හැදෙන්නේ නැහැ නිරෝධයි. මොනවද ඒ තුන? පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාරය එයාගේ මොකද වෙන්නේ? නිරෝධයි. හැදෙන්නේ නැහැ. එහෙනම් ඔය දෙන්නම බඩ පිරෙන්න කනෝ තමයි. ඒක හරි. දෙන්නම දැන් බඩ පුරව ගන්න ඕන. හැබැයි එයින් රස තෘෂ්ණාවෙන් කන එක්කෙනා මොනවද හදාගන්නේ? මතු කයකට හේතු හදනවද නැද්ද? හේතු හදනවා. එහෙනම් රස තෘෂ්ණාවෙන් යමෙක් ආහාර ගන්නවා නම් එයා මේ සැරේ කාලා බඩ පුරවගෙන ගින්න නිවා ගන්නවා පමණක් නොවේයි මතු කයකටත් මොනවද කරන්නේ? හේතු හදනවා. කවුරු හරි කෙනෙක් රස තෘෂ්ණාවෙන් තොරව බඩගින්නට කනවා නම් මට මේක රසක් වැඩක් නැහැ. මට මේක කාම සම්භෝගයේ වෙනත අඟ හදන්න නෙවෙයි. හැඩ වැඩ වෙන්න නෙවෙයි. ලස්සන වෙන්න නෙවෙයි. මෙන්න මේ 1000ක් තියෙන බඩගින්නක්. තව පැය ගාණක් මං ගමනක් යන්නත් තියෙනවා. මට ගින්න නිවා ගන්න ඕනේ කියලා ආහාර ගත්තොත් එයා රස තෘෂ්ණාවෙන් තොරව ආහාර ගන්නේ. එයාට අර අමතර තුන හැදෙනවද නැද්ද? නැහැ. එයා මතු කායයකට හේතු හදන්නේ නැහැ. එහෙනම් අපි ওই දෙකෙන් මොන ක්‍රමයකටද කන්න ඕන? අපි ওই දෙකෙන් මොන ක්‍රමයකටද ආහාර ගන්න ඕන? රස තෘෂ්ණාව සහිතව ගන්නවද රහිතව ගන්නවද? ඇයි රහිතව ගන්නෙ? රස තෘෂ්ණාව සහිතව ගත්තොත් ඒකත් එක තව තුනක් හැදෙනවා ආහාර. මොනවද ඒ තුන? පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. එතකොට කබලික ආහාර ගන්නව නම් රස තෘෂ්ණාවෙන් තොරව යමෙක් එයාගේ අර ආහාර තුන හැදෙන්න ඉඩ කඩ නැහැ. එහෙනම් ආර්ය මාර්ගයේ යන අය ওই දෙකෙන් මොන එකද අනුගමනය කරන්න ඕන? කබලික ආහාර ගැනීම වළක්වන්න පුළුවන්ද? බෑ. බඩගින්න එනවා. ඒකට කන්න වෙනවා. හැබැයි ඒක අපි ගන්න ඕන තෘෂ්ණාව සමගද තෘෂ්ණාව අහක් කළාද? ආර්යව ගන්න ඕන තෘෂ්ණාව අයින් කළා. එහෙනම් තෘෂ්ණාව අයින් කළා ගන්න ආහාර අපි කියනවා අන්න තෘෂ්ණාව සහිත ආහාර වලට කියනවා කබලික ආහාර. තෘෂ්ණාව අයින් කළා ගන්න ආහාර වලට කියනවා කබලික ආහාර නිරෝධ කරනවා කියලා. ඒ කියන්නේ තෘෂ්ණාව මොනව කරනවද? නිරෝධ කළයි ආහාර ගන්න. ඒ වචනේ පැත්තකින් තියන්නකො මොන ආහාර ගත්තත් ඒකට තියෙන බැඳීම මොනව කළාද ගන්න ඕන? අයින් කළා ගන්න ඕන. තණ්හාව තෘෂ්ණාව අයින් කළා ගන්න මොන තෘෂ්ණාවද? රස තෘෂ්ණාව. එහෙනම් කන්න ප්‍රමාණය අඩු කරන්න ඕනද? ඒක අඩු ගන්න එපා. තම තමන්ගේ ගින්න ඇටට කන්න නැත්තම් ගෑස්ට්‍රික් හැදෙනවා. දැන් ඔබ කියන්න. දැන් එහෙනම් රස තෘෂ්ණාවෙන් තොරව ආහාර ගැනීම නේද වැදගත් වෙන්නේ? යමෙක් රස තෘෂ්ණාවෙන් තොරව ආහාර ගන්නවට කියනවා ප්‍රත්‍යවේක්ෂා කළා ආහාර ගන්නවා. එහෙනම් ඔබ කරන්න ඕනේ ඊට පස්සේ කනකොට මොනව කළාද ගන්න ඕන? ප්‍රත්‍යවේක්ෂා කළා කන. කොහොමද ඒක කරන්නේ? කොහොමද ප්‍රත්‍යවේක්ෂා කළා ආහාර ගන්නෙ කොහොමද? ආහාර ගැනීමට පෙර චේතනාවක් හදා ගන්න කොහොමද හදන්නේ? රස පිණිස නොවේ. මදය පිණිස නොවේ. කාම සම්භෝගයේ පිණිස කය සකස් කිරීමට නෙවෙයි. හැඩ වැඩ වෙන්න නෙවෙයි. ලස්සන වෙන්න නෙවෙයි. මම මේ ආහාර ගන්නෙ මොනව සඳහාද? මෙන්න මේ කුසගින් හැදිච්ච මොනව නිවා ගැනීමද? 10 නිවා ගන්න ඕන. අනිත් පැත්තෙන් මොකක් කරනවද? මං රස්සාව කරන්න ඕන. මං කුඹුරේ වැඩ කරන්න ඕන. ඒ සඳහා මට මොකක්ද අවශ්‍ය? ශක්තිය අවශ්‍යයි. ඒ සඳහා මොකද මං දරුවෝ ඉන්නෝ. ඒ අය ජීවත් කරන්න ඕන. හොඳ හින්ද ගන්න නෙවෙයි නොකර බැරි හින්ද කරන්න. හරිනේ? එහෙනම් තාම මොනවද? ඒ වගේම ශරීරයේ මොනවද? ප්‍රතිශක්තිකරණය පොඩ්ඩක් හැදෙන්නත් ඕන. ඇයි ඒ? නැත්තම් හුලඟෙන් විස බීජයක් ආවත් මොකද වෙන්නේ? ලෙඩ හැදෙනවා. අන්න ඒ ටිකෙන් බේරලා මොකටද ඔය බේරලා ඉන්නේ? මට එක පැත්තකින් ලෝකෙට යුතුයකම් ටික කරන්න ඕන. අනිත් පැත්තෙන් මට නිවන් පූර්ණ කරගන්න ඕන. එහෙනම් මගේ ආහාර ගැනීමත් මොකක් ඉල්ල වෙලාද ගන්න? නිවන එල්ල වෙලා. එතකොට කොහෙද සුෂ්ඨාවක් එන්නේ? එහෙනම් ඕක ඔබට කියන්න පුළුවන් කෑම කන්න ඉස්සෙල්ලා. එහෙනම් ඔබට කෑම කන්න ඉස්සෙල්ලා ඊට පස්සේ ගෙදර ගිහලා කියන්න වාක්‍ය කීපයක් තියෙනවා. මොකද්ද කියන්නේ? කෑම එක වෙදාගෙන කියනවා රස පිණිස නෙවෙයි. තෘෂ්ණාව පිණිස නෙවෙයි. මදය පිණිස නෙවෙයි. කාම සම්භෝගයේ පිණිස කය සකස් කර ගන්න නෙවෙයි. හැඩ වැඩ වෙන්නේ. ඕන දැන් මහත්තයා අහන් ඉන්න පිටිපස්සේ ඉඳන් දැන් මොකද කියන්නේ? දැන් ওই ටික දැන් ගොඩක් කට්ටිය කන්න බෙදාගෙන ඕක කියනවලු ගෙදර ගිහිල්ලා. දැන් මහත්තයා අහන් ඉන්න කාම සම්භෝගයේ පිණිස නෙවෙයි මම මේ කන්නේ අර මේ කොම ඒ මිනිහා බණ අහලා නැත්තම් මොකද වෙන්නේ? මේ හරි වැඩක් මේ වෙන්නේ හත් දෙන්නේ මට ගෑනින්න තියරයි කියලා පිංග 10 පිංගාට පයින් එකක් බෙදාගත්ත කෑමයකට. දැන් ඕක කරන්න කියලාද හිතලාද? ඊට පස්සේ ඔක හිතලා කරන්නේ කොහොම පස්සේ ඊට පස්සේ ගෑනු මිනිස්සෙක් බත් එක බෙදාගෙන ගේ මැද මාඩලා මෙහෙම ඉන්නවලු. මොකද දැන් නෑ මං කියන්නේ හිතනමයි ගෝල්. දැන් ළමයි ඔක්කොම බෙදාගෙන කට්ටිය බලනවා අම්මට පිස්සු ඇදලාද කියලා. අම්මේ දැන් ඔන්න බලන්න ඕක කරගන්න මොකටද වැඩ ගොඩක් අය ගිහිල්ලා. දැන් ඕක කරන්නේ එක ශ්‍රණයකින් කරන්නේ. ඕක බෙදනකොට බෙදන්න.
බෙදනකොට මන්නානේ අනේ මට නම් මේ මහා රසකට නෙමෙයි රස හැබැයි එකක් තියෙනවා. රස නැතුව කන්න පුළුවන්ද? මේ විද්‍යාත්මකව මේක තේරුම් ගන්න මෝඩයෝ වගේ නැතුව අපිට මේක මෝඩයෝ වගේ තේරුම් ගන්න බෑ. අපි ප්‍රඥාවෙන් මේක තේරුම් ගන්න ඕන. එහෙනම් රස නැතුව කන්න පුළුවන්ද? බෑ. එහෙනම් රහතන් වහන්සේට පුළුවන් ද ලුණු හලපිය වැඩිපුර ලුණු මේ රහතන් වහන්සේ රස බලන්නේ නැහැ කයිද වලදයිද? වලදන්න බෑ අයින් කරනවා. මේ කයට ආහාර ටිකක් ඇතුළට දාගන්න රස කියන එක ඕනද නැද්ද? හැබැයි මෙතන කියන්නේ රස තියෙන ආහාර කන්න නැහැ කියන එක නෙවෙයි රසට මොනව වෙන්නේ නැද? රසට බැඳෙන්න එපා. රසට චන්දරාගෙන් බැඳෙන්න එපා. කොහෙන්ද මේ මල්ලි ඔය කුකුල් මස් කියන්නේ? අනේ මටත් යන කියන ආයි ගිහින් යන්න බැඳුණා. කොහෙන්ද අයිස්ක්‍රීම් ගෙනාවේ මොන එකද? අනේ ඕක නම් ෂෝක් නැද ගණයි හරියට අන්න බැඳුණා. අයිස්ක්‍රීම් එක කොන ගෙනල්ලා කනවා. දැන් ඕක මටම අරගම මේක වුණා එකම දස කුසල් වල මොකේද වැටෙන්නේ? අභිජ්ජා වලට වැටෙනවා. අභිජ්ජා කියන දැඩි කැමැත්ත. දැඩි කැමැත්ත සමහර අය කුකුල් මස් නැතුව කන්න බෑ. අන්න අභිජ්ජා. එතකොට දැන් සමහර අයට මේ කෑවට පස්සේ මේ සීනි ටිකක් කන්න ඕන අභිජ්ජා. ඒකත් සීනි කියලා නෑ අභිජ්ජා වලට වැටෙනවා. දැඩි කැමැත්ත. දැඩි කැමැත්තට අභිජ්ජා කියන අභිජ්ජා. හොඳට තේරුම් කරගන්න. එහෙනම් දැන් ආහාර ගන්න ඕන බෙදනකොටම ඔය ප්‍රත්‍යවේක්ෂාව කරගන්න. මට මේ මතු කාම සම්භෝගයේ පිණිස අරගෙන හැබැයි කාම සංභෝගයේ පිණිස ගිහියෝ ඉතින් ඔය කියනකොට ඔය කෑල්ල ඕන නොකිය නිතර පොඩි සැකයක් එනවනම්. එයාට එහෙම කියන්නත් බෑනේ දැන් බැඳලානේ ඉන්නේ. එන ඒ කෑල්ල අතන්නේ. හැබැයි මෙහෙමයි ඉතින් ඔය කාම සම්භෝගයේ ඔතන මේ gedarat ඉක්මවා යන චේතනාවල් හොඳේ. කාම මිත්‍යාචාර චේතනාවල් තියෙනවා හැමෝටම. යන්නේ නැහැ සදාචාරයට නීතියට මිනිහට ගෑනට තියෙන බයට. ආරංචි වෙනවා කියන බයට ඔය වචී කාය වලට යන්නේ නැහැ. මනසෙන් නැද්ද කාම මිත්‍යාචාරය? ඒක කර්මයක්. ඒක පවා. කාම මිත්‍යාචාර චේතනාව පවා. ඒක වචනෙන් කයෙන් ක්‍රියාත්මක වුණොත් තමයි කර්මපතය සම්පූර්ණ වෙන්නේ. එහෙනම් බුදුහාඳුර කියලා නැහැ ක්‍රියාහම්බික්කවේ කම්මා වදාමි කියලා. කියලා දෙන්නේ මොකද්ද? චේතනහම්බික්කවේ හිතනකොටම පාවෙල ඉවරයි. එහෙනම් වැඩිම පිරිසක් අද ලංකාවේ නෙවෙයි ලෝකේ ඕන තැනක එහෙම වෙන්නේ නැති. වැඩිපුර කාම මිත්‍යාචාරය කරන්නේ මනසින්. පුළුවන් නම් නැති කියලා අත උස්සන්න එක්කනේ. තමන් ඉන්න තමන් වරදසේ දකින්න ඕන. එතනින් ගැලවෙන්න ඕන නැත්නම් මේන් ගැලවෙන්න බෑ. අද ලංකාවේ වැඩි හරියක් කාම මිත්‍යාචාරය දෙන්නේ මනසින්. ඉතින් ඕක ගැන කල්පනා කරලා තමන්ම තීරණ ගන්න. ඉතින් මම මේ මතු කොල්ල පෙන්නන විතර මට ඕක නවත්තන්නේ කියන්නත් බෑ. මට වැඩක් නැහැ. ඒක මම මේ කියන්නේ තමන් මේ මතු කොල්ල පෙන්නන්නේ. දැන් එහෙනම් ලංකාවේ ඔන්න ඔය කල්පනා කරලා බලන්න කොයිතරම් මිනිස්සු ඔතන පව් කරගන්නවද? ඇල්ල තියෙනවද? කාම කර්ම පතේ සිදු නොනට කර්මයේ සිදු වෙනවා. ඒකනේ කිව්වේ අර සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපද සමාදියේ ඕකටනේ. මොකද සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපද සමාදියේ කියන්නේ මොකද්ද? මොකද්ද ඔබ කියන්නේ? මමන්න කියන්නේ එතන වැරදියකින් අපි හරියකට යමු. මොකද්ද සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපද සමාදියාව? මොකද්ද? මත්පැන් බීමෙන් ඉතින් ගෑනුවේ මොකට කියන්නේ ඕක? ගෑනුවේ බොන්නේ නැහැ කොහොමද? එහෙනම් ගෑනුවට ඕක එක සැරයක් කිව්වනම් ආයෙ දිගට කියන්න ඕනේ හතරක් කියන්න පුළුවන් නේ. පහම ඕනේ නැහැනේ. දැන් ගෑනුවා මත්තන් පානය කරනවද? මම ඔප්පු කරොත් එහෙම ඕක කියන්නේ. කාන්තාව වැඩිපුර අද ලංකාවේ මත්පැන් පානය කරනවා කියලා කිව්වොත් මොකද්ද මම ඔප්පු කරන්නේ? ඔය කාමේසු මිච්ඡාචාර කාමේසුනේ මොකද්ද ඕකට සුරාමේරය වැඩිපුරම කරන කාන්තාව. මම ඉස්සෙල්ලා කිව්ව කාමේ මිච්ඡාද? නෑ සුරාමේරය. සුරාමේරය එක හරි ගස්ස ගන්න. සුරාමේරය වැඩිපුරම කරන්නේ කවුද? මම කියන කාන්තාව කියලා. මම ත්‍රිපිටකයෙන් පෙන්වන්නද? ත්‍රිපිටකයෙන් මම පෙන්වන්නද බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි මේ නියපිට ඉන්න තරම් පිරිසක් විතරයි සුරාව පානය නොකරන්නේ. මහ පොළොවේ පස්සා සමාන පිරිසක් සුරාව පානය කරනවා කියලා මම පෙන්වන්නද සූත්‍රේ? එතකොට ගෑනුවයි ආйти නැද්ද? ගෑනුවයි පානය කරනවද නැද්ද? ඔන්න ඔක තමයි කියන්නේ දැන් ඔය හිතන් ඉන්නේ අරක්කුයි කියලා හිතන් ඉන්නේ. ඒකනේ ඔලු නැහැ කියලා ඔනුවන සුරාවේ කියන්නේ අරක්කුයි කියලා. හරියට අරක්කු බොන්නේ නැහැ. අරක්කු බොන ගෑනුත් ඉන්න මම කියන්නේ අරක්කු බොන්නේ නැහැ ගොඩක් අය. ඒ ගෑනු හරි බොන්නේ නැහැ. දැන් සුරාවේ කියන්නේ අරක්කුයි කියලාද හිතන් ඉන්නේ. එහෙනම් බුදුහාඳුරන්ට වැරදිලාද? බුදුහාඳුර කියනවා නියපිට තියෙන පස්තරන් විතරයි සුරාව පානය කරන්නේ නැත්තේ ලෝකේ. මහ පොළොවේ පස්සා සමාන ප්‍රමාණයක් සුරාව පානය කරනවා. එහෙනම් මොකද්ද ඔය කියලා තියෙන අරක්කුද කියලා තියෙන බුදුහාඳුරෝ? ඔය මත්පැන්ද කියලා තියෙන්නේ. කොච්චර වරද්ද කියනද? ලෝකේ කාම පරිසරයක් තියෙන එළියට බැස්සම ලෝකයේ තියෙන්නේ මේ සරාගික බව තියෙන සරාගික කියන රාගයට ඇදිලා යන ගතිය තියෙන එළියට බැස්සම
ලෝකේ සරාගික බව තියෙනවා. ඒ සරාගික බව නිසා ලෝකේ පුතඥයාට මිහිරියාවක් තියෙනවා. ඒ සරාගික බව නිසා මාර මිහිරියාවක් තියෙන ලෝකේ. ලෝකේ යම් සරාගික බවක් තියද මිහිරියාවක් වේද? අන්න ඒතන මිනිස්සු මොනව කරනවද? ඒකට මත් වෙනවා ලෝක සත්‍යෝ. මත් වෙලා එතනම මොකද වෙන්නේ? ප්‍රමාද වෙලා එතනම ඇලෙනවා. ඇලි අන්න එහෙම යමෙක් ඇලුනාද එයාට මොන මාර්ගයේද ප්‍රමාද වෙන්නේ? නිවන් මාර්ගයේ ප්‍රමාද වෙනවා. ඉතින් ඔක්කොම ගන්නකො පිළිවෙලට ගන්න. සුරා මේරය මජ්ජ පමා දට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාව. සුරා කියන්නේ මොකක්ද එන? සරාගික බව. මේරය කියන්නේ මොකද්ද? මිහිරියාව. මජ්ජ කියන්නේ මොකද්ද? ඒකේ මත් වෙලා අයෙක් නටති සුරාමතින් ගන්න ක්‍රියා ගැඹුරට කොයි තරම් පටු කරගෙන තියෙන මේ සිල්පද ලෝකේ යම් සරාගික බවක් ඇද්ද මිහිරියාවක් ඇද්ද පෘථජන ලෝකයා එතන මොන වෙලා දින්නේ මත් වෙලා එතනම ඇරිලා එතනම මත් වෙලා එතනම ඇලිලා මොනවද වෙන්නේ ඇයට ඒක නිසා ප්‍රමාද වෙනවා මොකද්ද ප්‍රමාද වෙන්නේ නිවන ප්‍රමාද වෙනවා මජ්ජ පමා දට්ටානා වේරම අන්න ප්‍රමාද වෙන නිසා අන්න ඒකෙන් මොකක් විය යුතුද වෙන්විය යුතුයි වේරමණී ඔන්න ආපහු අහගන්න සුරා මේරය මජ්ජපමා දට්ටානා ඒ ටික විතරක් ගන්න සුරා කියන්නේ මොකද්ද සරාගික බවක් ලෝකේ තියෙනවා නැද්ද ලෝකේ කාම පරිසරයක් බැලුවත හැමතැනම තියෙන කාමේනේ සුරා මේරය කියන්නේ ඔය සරාගික බවත් එක්ක අපිට මොකද්ද පෘථග්ජනයට දැනෙන්නේ මොකද්ද මීරියාවක් දැනෙනවා සුරා මේරය අන්න ඒ දෙකේ පෘථග්ජන සත්‍යය මොකක් වෙනවද මජ්ජි වෙනවා මජ්ජි කියන්නේ මොකද වෙන්නේ මත් වෙනවා පමා කියන්නේ ඒ නිසා මොකද්ද වෙන්නේ ප්‍රමාද කරගන්නවා මොකද්ද නිවන ඒකනේ ඒ ප්‍රමාද කරගෙන එතනම දට්ටානා කියන්නේ එතනම ඇලිලම ඉන්නෝ අන්න ඒ ගතිය මොකක් විය යුතුද වෙන්විය යුතුයි වේරමණී සුරා මේරය මජ්ජ පමා දට්ටානා වේරමණී සික්ඛාව අන්න ඒකෙන් වෙන්විය යුතුයි එහෙනම් අද සුරාවේ කියන්නේ මොනවටද අද අරක්කු වලට ඒක නිසා පිරිමින්ගේ අතේ ඕක සම්පූර්ණම පිරිමින්ට තමයි දෝෂාරෝපණය එන්නේ සුරාමේරේ කියනකොටම තනිකරම වරද පටවන්නේ කාටද පිරිමින්ට පිරිමිනේ බොන්නේ දැන් ඔය කියලා තියෙනවා දැන් අරක්කු මොන එකක් ගන්නද බුදුහාඳුර කියලා තියෙන්නේ එහෙනම් පංච සුරාවෙන් ලෝක සත්‍යෝ මත්තලා ඉන්නේ මොකෙන්ද ඇහෙන් රූපකාම කනෙන් ශබ්දකාම නාසයෙන් ගන්ධකාම දිවෙන් රසකාම කයෙන් පොට්ටබ්බකාම නැති පංචකාමයට කිව්වේ පංච සුරාවේ කියලා. ඕකට කිව්වේ අද මොනවද කියන්නේ? අද කසිප්පුයි මොනවද? සීල්ලරක්කුයි ඔන්න පහ හොයනවා අද පංච සුරාව. අද පහ නෙවෙයි තියෙනවා 65කට වැඩි වර්ග. බුදුහාඳුර කෝ පහයි මොනවද බුදුහාඳුර කියපු පංච සුරාව මොනවද? ඇසෙන් රූප පානය කරනවා කනෙන් ශබ්ද පානය කරනවා නාසයෙන් ගන්ධ පානය කරනවා දිවෙන් රස පානය කරනවා කයෙන් ස්පර්ශ පානය කරමින් ලෝක සත්‍යෝ ඒ තැන් වලම මත් වෙලා එතනම ඇලිලා ඉන්න හින්දා අන්න එයාගේ නිවන මොකක් වෙනවද ප්‍රමාදයි කියලා කිව්වේ අද පණේ අම්මේ තික ඔගේ ලෞකික අර්ථය අරගෙන අද හොයන පහ පංචසුරාවට මොනවද පහ කරින්ජන් කසිප්පු ගල්ලරක්කු විස්කි ආදී රටබීම බියරුත් දාලා දන්නේ නැහැ ඔරනේ බලන්න මොන තරම් මෝහයටපත් වෙලාද කියලා. ඔන්න පංච සුරාව. දැන් හදිසි 6ක් එහෙම හොයාගත්තොත් එහෙනම් බුදුහාඳුර කියපුවේ බොරු. බුදුහාඳුරගේ පහයිනේ. බලන්න ලෝකේ මොන තරම් වරද්දවද යන්නේ. එහෙනම් ඔය සුරාමේරය මජ්ක්‍ධිමා දට්ටානා කියන්නේ මොකද්ද එහෙනම්? පංච සුර දැන් තේරෙනවද ගෑනුත් දැන් පානය කරනවද නැද්ද එහෙනම්? මොකෝ කියන්නේ දැන් ඔය කියන අරක්ක බිව නැහැ කියන්නේ ඔය ගෑනු. ඔය සුරා පානය කරනවද නැද්ද? ඔය සුරා පානය නොකරන්නේ කවුද ලෝකේ? නියපිට තියෙන පස්තරන් විතරයි කියලා බුදුහාමුදුරුවෝ කාටද? අරියතුන් වහන්සේලා විතරයි ඔක පානය කරන්නේ නැත්තේ. අනිත් සේරම දෙනා ඔක පානය කරනවා. ඒකනේ කිව්වේ මහ පොළොවේ පස්සා සමාන ප්‍රමාණයක් ඔය සුරා පානය කරනවා කියලා කියලා තියෙන්නේ ඒකනේ. නියපිට ඉන්නේ අරියතුන් වහන්සේලා විතරයි. එහෙනම් දැන් නෝනා එහෙනම් ළමයිත් එක්ක හැන්දාවට ඩ්‍රින්ක් එකක් දාලා කොහෙද වාඩි වෙන්නේ? දැන් අරක්කු බොන මත්පැන් පානය කරන නෝනා කොහෙද වාඩි වෙන්නේ ළමයිතුත් එක්ක? පුටු සැටියේ කොහේ ඉස්සරහද? රූපවාහිනිය ඉස්සරහා නම් මොනවද පානය කරන්නේ එහෙනම් මොනවද රූපවාහිනිය ඉස්සරහා පානය කරන්නේ කාන්තාවෝ ඔන්න පංචසුරාව පානය කරන්නේ
ඇහෙන් රූප කනෙන් ශබ්ද නාසය එහෙනම් කවුද වැඩිපුර බොන්නේ නම් මම ඒකනේ කිව්වේ මිනිහා ගහක් යටට වෙලා අරකු කාලා බොඩෝ ඌට බැන බැන මේගොල්ලෝ මොනවද බොන්නේ ඒ මිනිහා අරකු කාලා ගෙදරයි බොන්නේ මේගොල්ලෝ පංචසුරාව බොඩෝ ටීවී එක ඉස්සරහා කාන්තාව නිකන් නෙවෙයි බොන්නේ අර මිනිහට බොඩවයි කියලා බැන බැන කොහොමද දැන් වැඩේ එහෙනම් කාන්තාව බොන්නේ නැද්ද එහෙනම් වැඩියෙන්ම කාන්තාව තමයි පංචසුරා පානය කරන්නේ එහෙනම් දැන් කොතනද ඉන්නේ එහෙනම් දැන් එහෙනම් නිවනට ඕන වෙන්නේ අරක්කු නොබී එහෙනම් දැන් අරක්කු නොබී හිටියා කියලා නිවන් දකින්නවද හැබැයි අර සුරාව පානය නොකර හිටියොත් නිවන් දකින්නවද දකින්නෝ ඇහෙන් රූප කනෙන් ශබ්ද නාසයෙන් ගන්ධ දේන රස කයෙන් පහස ඒ සුරා පානය යමක් නොකර ඉන්නවා නම් එයා කොහෙටද ඇදිලා යන්නේ නිවනට හැබැයි අරක්කු නොබී හිටියට අරක්කු නොබී ඉන්න එක නිවනට යනවද ඌ වටේම බල බල හොඳට බොනවා පානය කරනවා අල්ලපු ගෙවල් වල ඒවා අරම ඔක්කොම පානය කරනවා හැබැයි අරක්කු මම බොන්නේ නැහනේ මම බොන්නේ හැබැයි එයා බොන්නේ නැහැ කියලා හොඳ මිනිහෙක් වෙන්න බෑ එයා මොනවයින්ද බොන්නේ එයා කාමය බොනෝ තනිකර කාමය බොනෝ අර මිනිහා තමයි අරක්කු ටිකක් විතරයි බොන්නේ හැබැයි මේක කියන්නේ අරක්කු බොන්නේ කියලා නෙමෙයි මේ කියන්නේ සුරාව කියන්නේ මොකද්ද කියලා හරියට තීරණය කරගන්න බස් එකකට නැග්ගම මිනිහෙක් කොයිතරම් බොනවද ගෙදරට යනකම් දැන් කල්පනා කරන්න බස් එකට නැග මිනිහා බස් එක ඇතුලේ ඒවත් බොනෝ දෙපැත්තේ ඉන්න ඒවත් බොනෝ කීයක් පානය කර යන පංචකාමයේ ගෙදරට යන හොඳට ඊළඟට ගෙදර ගිහිල්ලා පානය කරනවා බලන්න මොන මේ පංච සුරාව කියන එක මොනතරම් පටලවාගෙන දින්නේ කියලා බලන්න මම ඒකින්ද තමයි ඔය එහෙනම් ඇත්තටම ඔය පංච සුරාවෙන් ඔය සුරා මේරේ මජ්ජපමා දට්ටානා වේරමණී වෙල ඉන්නේ කවුද එහෙනම් ඇත්තටම රහතන් වහන්සේ විතරයි එහෙනම් ඒ සිල්පදෙන් මොකද්ද කියන්නේ සිල්පදෙන් අන්න ඒ රහතන් වහන්සේ ඔය පංච සුරාවෙන් වෙන්වීම වාසය කරන්නේය ඒ උන්වහන්සේගේ ඒ ගුණය ඒ සීලය මමද මේ નિયમિત පැය ගණන තුල මොකක් තියෙද සමාදන් වෙමි එහෙනම් කාගේ සීලයක්ද සමාදන් වෙන්නේ රහතන් වහන්සේගේ සීලයක් දැන් ඕක පානය කළ ඕක සමාදන් වෙලා සීල් අරගෙන ඉන්නකොට දැන් වටපිට බලනකොට මොකද වෙන්නේ මනවඩන් රූප මන පොඩ්ඩක් බෙදන්නකො අංගේ ඔන්න මොනවද සම්බෝලේ පොඩ්ඩක් තව සම්බෝල ඉවරද තව නැද්ද දැන් හරිනේ වැඩේ අහුණා සුරාවට රසතුරු ඒකට අහුණා හැබැයි කාගේ සීලයද සමාදන් වෙලා ඉන්නේ රහතන් වහන්සේගේ සීලය ඒක තමයි මම කිව්වේ හැබැයි ඕක දන්නේ නැති කට්ටිය ලංකාවේ සුරාමේරේ මජ්ජපම දට්ටානා වේරමණී සික්ඛාපද සමාදන් කියන මොකක් කියලාද හිතන් ඉන්නේ මම්මත් පෙන් ඕක හිතන් ඉන්නේ ඕක නෙවෙයි ඔය කියන්නේ ඔයිට වඩා මහා ගැඹුරු එකක් ඕක තමයි කියන්නේ ධන සිංහලෙන් කියන්නේ මම සතුන් නොමරමි සොරකම් කිසිත් නොකරමි දුසිරිතෙන් දුරු වෙමි බොරු බසින් මත් පැනින් වැළකෙමි ඕකනේ ඕන මත් පැන් හරක කිව්වොත් එහෙම මොකටද වෙන්නේ පංචසුරාව ඒක රාතන් වහන්සේ වැළකිච්ච එකක් ඒක එහෙනම් සතුන් මරන්න එපා හොරකම් කරන්න එපා කාමයේ වර්ධව සිටින්න එපා බොරු කියන්න එපා මත්පැන් බොන්න එපා කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝද සක්විති රජවරුද කවුද කියලා තියෙන්නේ උතනින් දැන් කියන්නකෝ එහෙනම් සතුන් මරන්න එපා බං හොරකම් කරන්න එපා ගෙවල් වලට පනින්න එපා කාමයේ වර්ධව සිටින්න එපා බොරු කියන්න එපා මත්පැන් පානය කරන්න එපා කියලා කියන්නේ බුදු කෙනෙක්ද රජ කෙනෙක්ද මොකට රජ කියන්නේ රට පාලනය කරන්න අමාරු හින්දා මේ හැමතැනම බීලා පිස්සු ගහනවා අර ගෙදරට පයින්නවා මේ ගෙදරට පයින්නවා හොරකම් කරනවා ඒ රට පාලනය කරන්න බෑ සමාජ දූෂිතයි ඕක මේ සක්විති රජුණන්ගේ සිල්පද පහක් ඔය ලෝකෙට දෙන එක බුදුහාමුදුරුවෝ දීපු සිල්පද පහ තමයි අර වේරමණී එක හැබැයි ඒක කාගේ සීලද ඒවා රහතන් වහන්සේගේ සීලය අද සීල් ගන්න කිසි කෙනෙකුට ලංකාවේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සීලය සමාදන් වෙන්න පෙර එක විස්තර කරන තැනක් තියෙනවා කියන්නේ අද හිතන් ඉන්නේ මොකක් කරනවද මම සතුන් මැරීමෙන් වැළගෙමි කියලා හිතන් ඉන්නේ ඒක විතරක් හරියන්නේ නැහැ සතුන් මැරීම අතහැර සතුන් මැරීමෙන් ප්‍රාණඝාතය අතහැර ප්‍රාණඝාතයෙන් වෙන්ව බහා තබූ දඬුම් ගුරු ඇතෝ බහා තබූ දල්ලුගුළු ඇතෝ සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි දයානුකම්පාවෙන් ඒ රහතන් වහන්සේ වාසය කරන්නේය මමද උන්වහන්සේගේ සීලය ආරක්ෂා කරපි අද කියවල බැලුවද ත්‍රිපිටකයේ සීල විතරේ ඔය කාගේ සීලයද සමාදන් වෙන්නේ රහතන් වහන්සේගේ සීල සමාදන් වෙන්නේ මෙතන සිල් අරගෙන ඉවිල්ලා බලන්න ඕන සිල්පද ටික අරගෙන අනිත් පැත්තට හැරුණු ගමන් කට්ටිය රහතන් වහන්සේලා රහත් තෙරණියෝසේද ඉන්නේ ඕපදූප මලු දැන් ඔය එතකොට රහත් තෙරණියෝ රහතන් වහන්සේලා ඕපදූප කියනවද දැන් මොකද්ද කරගන්න ඔය සිල්පද ටික අරගෙන පව් කරගෙන ගෙදර යන්නේ
අන්තිමට හිතන් ඉන්නේ ගෙදර යනකොට ගිය මාසේ දැන් මාස 5ක් දැන් සිල් දැන් නම් දියලෝක යන්න ටාගට් එක හරි. දැන් 7ක් ඇද ගන්න ඕන එක දිගටම. දිවලෝක යන්න පුළුවන් එතකොට. හිතන් ඇති පින් අරන් එනවා කියලා. මොනවද අරන් එන්නේ? පව් අනුමෝදන් කරන් එන්නේ. ඕක තමයි කියන්නේ ඔය සිල්පද දන්න සිංහලෙන් කියන්නේ. එතකොට චේතනා පීඩන හරියට ඕන මම සතුන් නොමරමි මම සොරකම් කිසිත් නොකරමි දුසිරිතෙන් දුරවෙමි බොරු බසින් මත් පැනින් වැළකෙමි. ඉතින් ඕක ගන්න මේ ඔය එහෙනම් ඕවා මොනවද ඕවා? ඕවා මොනවද? සුචරිත පංච සුචති මොකද ඔකට කියන්නේ? ඔව් ඒ කියන්නේ යහපත් දේ. යහපත් දේවල් ඕවා. ඕවා සමාජයේ යහපත් තත්ත්වෙන් තියාගන්න ඕනේ ඒවා. පංච ශික්ෂා කියන්නේ මොනවද? අන්න එහෙනම් ආර්යාගේ පන්තිල් මොනවද? ඕක පෘථග්ජනයට යම් කාල පරිච්ඡේදයක් විතරයි යෝගමේ පුළුවන් වෙන්නේ. ඒකට කියන්නේ සිල් මොකද්ද? වත. සිල් වත. හැබැයි මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අවබෝධ වෙච්ච කෙනාට මොකද තියෙන්නේ ප්‍රශ්නේ? එයාගේ හදවත සිසිල් වෙලාද නැද්ද? සිසිල් වෙලා අන්නේ නම් එයාගේ සිසිල් වූ ලයට කියන්නේ මොකද්ද? සීලය. එහෙනම් සීලය කියන එක පිළිටලා ඉවරයි. එහෙනම් ආර්යෝ සිල් සමාදන් වෙ යුතුද? නෑ සිල් පිළිට හැබැයි සිල් සමාදන් වුණාට ප්‍රශ්නයක් නෑ. ආර්යයන්ගේ සිල් පිළිටලා ඉවරයි. ආර්යයාගේ සිල් හදවත සිසිල් වුණා. ඇයි? ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දැක්කා. මම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයකනේ මම මේ පස්සෙන් දිව්වේ මේකේ. අන ඒක දැනෙනකොට මෙයා හේතුඵල විදියට ලෝකේ දකින්නකොට සිසිල් වෙලා ඉවරයි. එහෙනම් මොකද්ද එයාට වෙන්නේ ඊට පස්සේ එයාට අලුතෙන් උගන්වන්න නැහැ මොකද්ද? දැන් දස කුසල් ටික ටික අයින් කරන්නයි කියලා වෙනම කියන්න ඕන දෙයක් ටික ටික අයින් කරනවද? ඇයි අයින් කරන්නේ? අනේ මම මොකටද තව එකෙන් මරන්නේ? ඌ තනාතෙක් නෙමේකේ. මම මොකටද හොරකම් කරන්නේ? තව එකෙක් අමාරු වෙන්නේ. මම මොකටද බොරු කියන්නේ? තව එකෙක් අමාරු වෙන්නේ. අන්න දස අකුසල් ටික ටික මොන වෙනවද? පහ වෙනවා. අන්න මොකද්ද පිළිටන සීලය? පහාන සීල. එහෙනම් පහාන සීලය කියන එක සමාදන් වෙන එකද පිළිටන එකක්ද? පිළිටන එකක් ඒක අවබෝධයත් එක්ක. ඊට පස්සේ එයා මොකද වෙන්නේ? සතුන් මැරීම වරදක් අධර්මයක් කියලා දකිනවා. සතුන් මැරීමෙන් වෙන්වීම ධර්මයක් කියලා දකිනවා. බොරු කීම අධර්මයක් කියලා දකිනවා. බොරු කීමෙන් වෙන්වීම ධර්මයක් කියලා දකිනවා. එතකොට එයා ඉන්නේ දැන් සතුන් මරණ හොරකම් කරන කාමයේ වරද අතන අධර්ම පැත්තදී ඉන්නේ ධර්ම පැත්තදී ඉන්නේ. ධර්ම පැත්තේ ඉන්නේ ආර්යයා. එහෙනම් එයා මොකද මොන සීලයද? අධර්මයෙන් වෙන වෙන සීලය මොකද්ද? වේරමණී පැත්තේ ඉන්නේ, වෙන වෙන පැත්තේ ඉන්නේ. අන්න තව සීලයක් වේරමණී සීල. එහෙනම් ආර්යයට පහාන සීල, වේරමණී සීල. දැන් හිතට එනකොට මේ රාග දේශ මොහ පාප දේවල්. දැන් එයා ඒව මොනව කරනවද 100න් ඉඳගෙන? යමක් නිසා පාපයේ වේදේක අත්තරිනෝ. යමක් නිසා මේ පිනක් වේද කුසලයක් වේද ඒක කරනවා. එහෙනම් දැන් ඔය මොකද්ද ඔය? තිත් පිළිමද 100න් ඉඳගෙන හොඳ දේවල් විතරක් අල්ලනවා වැරදි දේවල් අයින් කරනවා මොනවද ඔය? මොකද්ද? පහාන සීල වේරමණී සීල චේතනා සීල. නරක චේතනාවල් අත්තරිනෝ. හොඳ චේතනාවක් නිවන් පැත්තට තියනම් වඩනවා. පහාන සීල වේරමණී සීල චේතනා සීල. දැන් මොකද වෙන්නේ? අර මං අර කලින් කිව්වා. දැන් ඇහැට මනවඩන රූපේ දැක්කම පස්සේ ඒකට සං වෙනවද සංවීමෙන් වර වෙනවද? ටික ටික සංවර වෙනවා. එහෙනම් මොන සීලයක්ද දෙන්නේ? සංවර සීල. එහෙනම් ආර්යයට නිතින්ම හට ගන්නා සීල් අතර මොකද්ද? චේතනා මේ පහාන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල. මේ සීල් හතර එයා සමාදන් වෙනවද? පීඨනවද? මේක එයා සමාදන් වෙන්නේ ආර්යයා. පීඨනේ මොකක් නිසාද? එයා ලෝකයේ පිළිමත ලබාගත්ත මොකක් හින්දාද? අවබෝධය නිසා. මොකද්ද අවබෝධය? ලෝකය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි, නිවන නිත්‍යයි, සුඛයි, අත්තයි. නැත්නම් ලෝකය අසාරයි, නිවනම සාරයි කියලා ගත්ත දැක්ම නිසා පිහිටිය සීල් මේවා සමාදන් වෙනේව නෙවෙයි. එහෙනම් පිහිටන යමක් වේදේක සීලයයි, සමාදන් වෙන යමක් වේදේක වතයි. එහෙනම් ආර්යෝ ළඟ තියෙන වතද සීලයද? සීලය. එහෙනම් බුදු කෙනෙක් ලෝකෙට දෙන්නේ සිල් වතද සීලයද? නහි සීල වතං හෝති uppajjanti තථාගතා. තථාගතයන් වහන්සේ ලෝකයට පැමිණෙන්නේ සිල් වතක් දෙන්න නෙවෙයි. නහි සීල වතං හෝති uppajjanti තථාගතා. බුදු කෙනෙක් කියන්නේ සිල් වතක් දෙන්න නෙවෙයි ලෝකෙට. සීලයක් දෙන්න. ඒ සීලය දෙන්න උන්වහන්සේ ලෝකෙට දේශනා කරන්නේ මොකද්ද? අට්ඨක්කරාති නිපදා සම්බුද්දේන ප්‍රකාශිකා. අකුරු 8යි පද 3යි මොකද්ද?
අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා අවබෝධ කරලා දෙනකොට සීලය පිළිట్లా ඉවරයි. පිළිණායයි. ඔන්න පේනෝ නේද අද එහෙනම් සිල් වතයි සීලය දෙක ලංකාවේ පටලවාගෙන නේද ඉන්නේ. එහෙනම් පොයට සිල් මොනව කරනවද? පොයට සිල් සමාදන් වෙනවද? සිල් වත සමාදන් වෙනවද? සීලය කියන එක සමාදන් වෙන්න බෑ. ඒක පිළිහිටන එක. ඒක පිළිහිටන්නේ අවබෝධය තුලින්. එහෙනම් ආර්යාගේ සිල් පහ මොනවද? පහාන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල. ඒවත් එහෙනම් හැමදාම උදේට ඊට පස්සේ ආර්යෝ පහාන සීලා වේරමණී කියන්න ඕනද? එහෙම කියන්න ඕනේ නැහැ. මේක සමාදන් වෙන එක නෙවෙයි පිළිහිටපු එක. යම් කෙනෙකුට මේ බණ අහලා මේ සිල් ඔය පද පහ මාත්‍රයක් පිළිහිටියද නිවන් දක්නා ජාති දක්වා එක අඩු වෙනස් වෙන්නේ නැහැ. හැබැයි සිල් වත රැක්කොත් ඒක මොකද වෙන්නේ? සිල් වත මොකද වෙන්නේ? ඒක ඒ සීමාවෙන් පස්සේ ඒක ඊතනින් ඉවරයි. දැන් අර අයියා මල්ලි ඔය මේ සිල් අයියාගේ මල්ලිගේ මල්ලි සිල් ගන්නවලු. අයියා සිල් ගන්න නැහැ. කවදාවත් පන්දර පැත්තේ යන්නෙත් නැහැ. මල්ලි හැබැයි සිල් ගත්තට මේ වලවල් බොරු වලවල් එහෙම කපලා ඉත්තාවේ එහෙම වට ගන්නවා. ඉත්තාවේ එහෙම වැටුනම මොකද වෙන්නේ ඊළඟ දවසේ? වැටුන ගමන් දෙනවා පාර. හැබැයි පොයේට මොකක් කරනවද? සිල් ගන්නවා. පොයේ දැන් දවසක් මිනිහා මල්ලි සිල් ගත්තලු. සිල් අරගෙන දැන් දවල් ගෙදර මොකක් හරි උමනාවට ගෙදර ආවලු සිල් රෙද්ද පිටින් සිල් අරගෙන. යන්නේ හේන උඩින්. එයා අර කපපු වලක මොකද වෙලා තියෙන්නේ? නෑ ඉස්සෙල්ලම අයියා ගියාලු එතනින්. එයා දැක්කලු අර එයා සිල් අරගෙන නෑ අයියා. එයා දැක්කලු අර වලේ ඉත්තෑයක් වැටලා ඉන්නවා. මොකද කරලා තියෙන්නේ? දැක්කොත් එයා මොකද කරන්නේ? එයා සිල් අරගෙන නෑනේ. එයා මරනවද? නෑ. එයා මරන්නේ අනේ මේ අන්න අර අපේ අර මල්ලි ඌ බූරුවා අර වලවල් කපලා ඉත්තෑ අද මූට මල්ලිට අහුන්නම් උඹ ඉවරයි අද. අද නම් හැබැයි ඉවර වෙන්නේ අද මල්ලි මොනව කරලා දින්නේ? සිල් අරගෙන ඉන්න ඔබ බේරලේ අද නම් ඔබ බේරුණා පුතේ කියලා ලී කැල්ලක් දාලා ඉත්තාට ගොඩ වෙන්නල්ලා යනවලු. යන්න අයියා. මල්ලි එනකොට මොකද කරන්නේ? මල්ලි එනකොටත් ඉත්තා වැටලා ඉන්නව තව එකෙක්. දැන් මොකද කරලා එයා කරලා තියෙන්නේ? අනේ අපරාධ ඉතින් මොනව කරනද මං අද සිල් ගත්තානේ මුවට මරන්න විදියක් නැහැනේ. ඉඳපන් හෙට වෙනකන්. සිල්වත්. ඒතර අයියට මොකද තිබුණේ? සීලයක්. මල්ලිට තිබුණේ මොකද්ද? සිල්වතක්. ඔය දෙකෙන් වඩා හොඳ එක මොකද්ද? සිල්වත ටක් ගාලා කඩනවා. හැබැයි සිල්වත සමාදන් වෙන්න එපයි කියලා නෙවෙයි කියන්නේ. සිල්වත හරියට රැක්කොත් පිනක් ලැබෙනවා. එහෙනම් ආර්යයන්ට සිල්වත රකින්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔය දෙකෙන් නිවනට සම්බන්ධ වෙන්නේ සිල්වතද සීලයද? මේක තමයි වැඩි. එහෙනම් යමෙක් සිල්වතක් රැකලා නිවන් දකින්න පුළුවන් කියන අදහස ඔබගේ අද කැඩෙනවද නැද්ද? කැඩෙනවා. එහෙනම් ඕකට කියන්නේ මොකද්ද? සීලබ්බත පරාමාසය කැඩෙනවා. සීලබ්බත පරාමාසය කියන්නේ සිල්වතක් රැකලා යමෙක් නිවන් දකින්න පුළුවන් කියලා හිතන් ඉන්නවා නම් ඒගොල්ලෝගේ මොකද්ද කැඩෙන්නේ? සීලබ්බත පරාමාසය කැඩෙනවා. දැන් එහෙනම් අද මේ දහම් මෙච්චර මේ සාකච්ඡා කළා දැන් ඔබට තේරෙනවද ලෝකයේ සාර එකක්ද අසාර එකක්ද? ඔබට දැන් තේරෙන මට්ටමට අසාර ලෝකයක්. එහෙනම් මේක සත් කියලා වටිනවයි කියලා ගන්න පුළුවන්ද මේ ලෝකෙන්? එහෙනම් ලෝකෙට කියනවා කාය. අජ්ජත් කාය, බහිද්ධ කාය එක තුන මොන කායද හැදෙන්නේ? සබ්බ කාය. සබ්බ කාය කියන්නේ මොකද්ද? ලෝකය. එහෙනම් සත් කාය. ඒ කියන්නේ කාය කියන්නේ ලෝකයේ සත් කියන්නේ මොකද්ද? වටිනව. එහෙනම් ලෝකේ වටිනා එකක්ද වටිනවා එකක් කියලා මෙච්චර කල් හිතන් හිටියා. දැන් වටිනවා කියන එකෙන් මොකද වෙන්නේ ඔබ ටික දැන්? ටික අයින් වෙනවා. එහෙනම් සත් කාය කියලා දෘෂ්ටියක් තිබුණා. ඒ කියන්නේ ලෝකය වටිනවයි කියලා දැක්මක් මෙච්චර කල් තිබුණා. ඒකට කියන්නේ මොකද්ද? සත් කාය දෘෂ්ටිය. සත් කියන්නේ මොකද්ද? වටිනව. කාය කියන්නේ ලෝකය. දෘෂ්ටිය කියන්නේ මොකද්ද? දැක්ම. ලෝකේ වටිනා එකක් ඇයි තිබුණු දෘෂ්ටිය දැන් මොකද වෙන්නේ? තියෙනවද කැඩෙනවද? කැඩෙනවා. ඇයි කැඩුනේ? දැන් දැක්ක ලෝකේ සාර එකක් නෙවෙයි මොකද්ද? අසාර එකක්. එහෙනම් මේක අවබෝධය වෙච්ච අය මොකද්ද කැඩුනේ? සක්කාය දිට්ඨි කැඩෙනවා. එහෙනම් ලෝකේ සාරයි කියන පැත්තට යම් වැඩපිළිවෙලක් මෙතෙක් කලක් කරගෙන හිටියානම් දැන් ඒවත් කමෙන් මොකද වෙන්නේ? අඩු වෙලා දැන් මොන පැත්තටද වැඩපිළිවෙල කරන්නේ? නිවන සාරයි කියන පැත්තට වැඩේට බහිනවා. එහෙනම් ලෝකේ සාරයි කියන පැත්තට කරපු වැඩපිළිවෙලට කියන මොකද්ද? විචිකිච්ඡාව. විචිකිච්ඡා. වී කියන්නේ විකෘතිය, කී කියන්නේ ක්‍රියාව, ඉච්ඡා කියන කැමැත්ත. විකෘති ඉච්ඡාවන් වෙනුවෙන් කරපු ක්‍රියාවල් මොකද වෙන්නේ දැන් ටික අඩු වෙනවා. මොකක්ද ඒකට කියන්නේ? එහෙනම් කැඩෙන්නේ. විචිකිච්ඡාවත් කැඩෙනවා. මොනවද කැඩෙන්නේ එහෙනම්? සක්කාය දිට්ඨි කැඩෙනවා. විචිකිච්ඡා කැඩෙනවා. සීලබ්බත පරාමාස කැඩෙනවා. ඔය තුන යමෙකුට කැඩුණා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වා බියදච්ච කිංචි චතුහ පායේහි
විප්පමුත්තයි සතර අපායන් නිදහස්. මන් දන්න කාට එක කැඩුනද නැද්ද කියලා. මේ අවබෝධය හරියට ආව නම් ඔක දැනගත්තත් නැතත් ඔක වෙනවා. උනා නම් එයා නිවන් දක්නා ජාති දක්වා ආයි සතර පා උප්පත්තියකට යන්නේ නැත. හැබැයි සක්විති රජවරුත් එතනින් චුත වෙලා කොහෙද යන්නේ? වැඩි හරියක් මීහරක් වෙන්නේ. එහෙනම් ඒත් තිරසං අපාවලට යන්නේ. හැබැයි සෝතාපන්න ඵලලාභියා කවදාවත් ආයි සතර පායට යනවාද? එහෙනම් සක්විති රජුද වටින්නේ සෝතාපන්න ඵලලාභියාද? සෝතාපන්න ඵලලාභියාගෙන් කලාවෙන් කලාවටවත් සක්විති රජු වටින්නේ නැහැ. මේ ශනික සැපක් විදින හෙට මොකද වෙන්නේ? දුකයි. සසරේ කාපුවා ගෙවන්න වෙනවා. කල්පනා කරලා බලන්න. එහෙනම් සක්කාය දිට්ඨි විචිකිච්ඡාන්ත සීලබ්බත සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කැඩුනා නම් තව කීයක් තියෙන කඩන්න? 7යි. මොනවාද? කාමරාග පටික රූප රාග අරූප රාග මාන උද්දච්ච විද්‍යා. ඒ 7 කඩන්නේ මොනව කොල්ලද? එතකොට පළවෙනි තුන කැඩුණා නම් කැඩුනේ භාවනා කළාද බණ අහලාද? අන්න ඒකනේ කියන්නේ. ඒකට කියනවා දර්ශනේන පහතබ්බ. ඉතුරු 7 කඩන්නේ මොනව කළාද? භාවනා කළා. ඒක මොකද්ද? භාවනානේන පහතබ්බ. එහෙනම් ඒ 7 කඩන්නකොට ලැබෙන ඵල තුන මොනවද? සකු르දාගාමි, අනාගාමි, අරියත්. එහෙනම් සෝතාපන්න ඵල ලැබෙන්නේ මොනව කළාද? බණ අහලා. ඉතුරු ඵල තුන ලැබෙන්නේ මොනව කළාද? භාවනා කළා. මොන භාවනාවද? ඉන්ද්‍රිය භාවනාව. අතන මෙතන පළවල් පළක් බඳන් ගස් පල්ලේ ආරෙමේ නෙවෙයි. නෑ ගස් පල්ලේ ගියට කමක් නෑ. ගියත් මොකද්ද කරන්න ඕනේ? ඉන්ද්‍රිය භාවනාව තමයි කරන්න ඕනේ. එරමිනිය ගොතාගෙන එපාද කියලා හයි නෑ. එරමිනිය ගොතන් කරන්න. හැබැයි ඒත් කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ සතර සතිපට්ඨානේ ඉන්නේ. එහෙනම් සතර සතිපට්ඨානේ කියන්නේ මොන භූමියද? බුද්ධ භූමිය. එහෙනම් පන්සල ඒ කියන්නේ පහ සලන දන නම් මකර තොරණ ගැහුවේ ඒකට තමයි මෙතන. මේ කාගේ භූමියද? මේක බුද්ධ භූමිය. ඔබ ආපහු ගෙදර යන්නේ දැන් මොන භූමියද? මායාවේ භූමියට. ඒ කියන්නේ මකර තොරණ ගැහුවා අතන. සීමාව. මේ දැන් ඇතුළේ ඉන්නේ බුද්ධ භූමියේ. දැන් යන්නේ ගෙදර මොන භූමියද? මායාවේ පොරන් දැන් යන්න වෙනවා. දැන් ගනුදෙනු හදාගෙන ඉන්නේ. ගනුදෙනු හදාගෙන හිටියේ කියන උන්න අනේ හාමුදුර මට නම් දැන් ගෙදර යන්න බෑ. මට මෙන්න මේ ඔළුව ගාලා දෙන්න සිවුරක් දාන්න දැන් නවතින්න පුළුවන්. දැන් නවතින්න බෑ. හරිය බැඳගෙන ඉවරයි. සසර ගමනට බැඳගෙන ඉවරයි. දැන් ලෝකෙට බැඳිලා මදිවට ඇයි බැඳුනේ කොහමද? මේ සැරේ විතරක් නෙවෙයි බැඳුනේ කොහමද? ආස්වාදේ වැඩි වෙනකොට කිව්වා නිවන් දක්නා ජාතක අපි යමු දෙන්න. ඇයි මේක හොඳට ආස්වාද දෙනකොට අර කොච්චර කල් ටාගට් කරාද? නිවන් දක්නා ජාති දක්වා ටාගට් කරගෙන දැන් ඔය ඉන්නේ. හැබැයි ඕක කඩා ගන්න දානයක් හරි දීලා. දැන් මහත්යට බණ තේරිලා යනවා සෝවාන්. නෝනට බණ තේරෙන්නේ නැහැ යනවා යක්ෂ. දැන් මොකෝ වෙන්නේ? අරයා ගිහිල්ලා ඊළඟත් භාවනා කරන්න යනවා මේ ගෑණිය ඇවිල්ලා වද දෙනවා. දෙන්න ලෝක දෙකක ඉන්නේ. ඔය ගොඩක් ගෑනු කට්ටියෝ දේශයෙන් ඉන්න අය යන්නේ මොකද්ද? සොහොන් කාලි. ඔය ගෙනල්ලා බලන්නකො ඇඟට ගෙනල්ලා බැලුවම පේනවා ඒක. ඔය ගොඩක් ගෑනු අය ගෙදරවල ඉන්නේ කොණ්ඩ කඩාගෙන යක්ෂණියෝ කෑ ගහනෝනේ. මෙතන තියපල මරන මේවන අත කඩනවා අරුන් ළමින්ට බයිනෝනේ. කෙලින්ම සොහොන් කාලි. ඒ ගතිය මෙහෙත් තියෙනෝ ටිකක්. ඉතින් ඒ ඊළඟට මිනිහට බයිනෝ. ඔක මැරියන් අත කැඩියන් අරක මේක ගරහනවා අඬනවා. ගැරන්ටි සංකාර. මිනිහා රැයට බීලාවිල්ලා ගෙම්බර දානවා. ඩෝ කන්න පුළුවන් මොනවද මට හට්ටි පොලගෙන ගෙම්බර දානවා. අන්න ඌ පස්සේ සංසාර ගමනේ ගෙම්බි සංකාර ආදනෝ. අරයා දෙන්න සංසාර ගමනේ හම්බුන දැන ගරන්ටි ඇවිල්ලා මොකද කරන්නේ? අර පෙර වෛරයට ආපහු ගිලිනෝ ගෙම්බව. කොහොමද යන්නේ? ඔය ගැරන්ටි සංකාර හදන්න එපා දැන් කාන්තාව. පිරිමි ගෙම්බර දාන්නත් එපා. ගෙම්බර දෙකම සංකාර දෙක. ඒවට අදාළ බව හැදෙනවා. ඉතින් ඕක කවුරු කිව්වත් ඕක විද්‍යාව ඕක තමයි. ඉතින් සියලු දෙනාටම විද්‍යාව ඕක. ඉතින් බෞද්ධයන්ටත් ඕක, ක්‍රිස්තියානියන්ටත් ඕක, මුස්ලිම්යන්ටත් ඕක, චීනටත් ඕක, කොරියාවටත් ඕක, ඇමරිකාවටත් ඕක, ඕස්ට්‍රේලියාවටත් ඕක, සියලුම සත්‍යයන්ට ඕක තමයි. ඉතින් එක එක ආගම් කියලා අල්ලන් ඉන්නට හරියන්නේ නැහැ. හේතු බලය තමයි ලෝකේ යන්නේ. එහෙනම් මතු දවසේදී ওই සියලුම જાතීන්ට අහගන්න වෙනවා ලංකාවට අවිල්ල ওই ටික. ඒක තමයි වෙන්නේ. ඉතින් දැන් වෙන කට්ටියකට වෙන නීතියක් තියෙනවද? කර්ම නීතියක්? කොහෙද තියෙන්නේ? ලෝකේ හේතු බලයි. ඒක තමයි කියන්නේ හේතු බලයට යන ලෝකයක් මේක. වෙන ගෝත්‍රවාද නැහැ. වෙන ආගම්වාද ගෝත්‍රවාද හරියන්නේ නැහැ. හේතු බලවාදයේ විතරයි ලෝකේ තියෙන්නේ. ඒකට සියල්ල සත්‍යෝම ගොදුරු වෙනවා. මම මුස්ලිම් මම ක්‍රිස්තියානි අපිට ඕව නැහැ. ඔය බෞද්ධයන්ට විතරයි. අපි ඉතාලි අපි දකුණු අප්‍රිකා අපට ඒවා හරියන්නේ නැත. ඔක්කොටම මේක තමයි කිව්වේ මේක විද්‍යාව කියලා කිව්වේ ඒකයි. මේක තමයි ලෝකේ විද්‍යාව. ඔක්කොම එකයි. එහෙනම් ඉතින් අර කියන්න වගේ
මේ කවුද මේ නඩරාජටත් ඕක සුමනසිරිටත් ඕක සෙල්ලම්මටත් ඕක මේ කවුද මේ මොකක්ද එක්කෙනාටත් ඕක මොහොමඩ්ටත් ඕක පාතිමාටත් ඕක චෑන් වෑන් ඩෝන්ටත් ඕක ඔක්කොටම ඕක තමයි. එහෙනම් මේක හොඳට තේරුම් කරගත්තට පස්සේ කිසිම ගැටලුවක් නැහැ මේකෙන් ගැලවෙන්න වෙනවමයි. හෙට දවසේ මේ ලංකාද්වීපයට ඔය ඔක්කොටම එන්න වෙනවා මේක ආගන්න. මම දැන් කිව්වා කියලා හිතා ගන්න. මේ විද්‍යාව තාම මතුවෙලා ඉස්සරහට ආවේ නැහැ. දැන් මතුවෙලා ඉවරයි. මේ පරම සත්‍ය අහගන්න නම් මේ පිම්බීමට එන්න වෙන ඔය ඔක්කොම කෙරුම්කාරයොන්ට. ඔය නස්ටික ආයුධාරවම මොනවා හදන් හිටියත් තමයි දෙකට නැවිලෙන්න වෙන්නේ මෙහෙට. මේක නැත්තම් ඔය මොන ආයුධය හැදුවත් නෑ සාසනයෙන් ගැලවෙන්න බෑ. ඇල්බර්ට් අයින්ස්ටයින් මහා ප්‍රඥා සරුත් හඳුරත් මහා ප්‍රඥා ලෝකේ. ජල බිඳු ගණන් හදලා කියන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ සරුත් හඳුරන්ට. ඒ ඥානය තිබුණා. හැබැයි අද සරුත් හඳුර කොතනද? අද ඇල්බර්ට් අයින්ස්ටයින් කොතනද? කොතනද? සරුත් හඳුර සසර ගමන කෙලවර කරගත්ත ඇල්බර්ට් අයින්ස්ටයින් කවුද දන්නේ කොහේ ඉන්නවද කියලා? කොහේ හරි ඇති භූතේ හරි මොකක් හරි වෙලා. කොහොමද වැඩේ? ලෝක සම්මතයේ ප්‍රඥාවෙන් ඇති වැඩේ මොකද්ද? අද වෛද්‍යවරු කොහෙද ඉන්නේ? අද ඉංජිනේරු කොහෙද ඉන්නේ? අද වෛද්‍යවරු මොනතරම් මිනිස්සුන්ගේ නම් පුද්ගලයෝ කියන්න ඕනේ පොදුවේ කිව්වොත් මොනතරම් මිනිස්සු සූරාගෙන කනවද? තනිකර බොරු කියලා මිනිස්සු බය කළා. මොකද අසනීපයක් වුණාම බය කරගන්න හරි ලේසි වෙලාවනේ. කියන කෙනෙක් කරනවා. කොහෙද යන්නේ දැන් අන්තර කෙලින්ම බලු සංකාර. සෙල්ලම් වැඩක් නෙවෙයි. ඉතින් අනේ මේක තේරෙන වෛද්‍යවරු පිරිසක් විතර සංසාර ගමන කෙලවර කරන සියලු වෛද්‍යවරු මේකට අහු වෙන්නේ නැහැ. හොඳ ගුණ යහපත් මේ සීසත් ධර්මය අහලා ඕන තරම් ඉන්න වෛද්‍යවරු. ඉතින් මාත් එක කී දෙනා කතා කරනවාද එහෙමයි. අනේ දැන්නේ මහත්ව මේක තේරුනේ කියලා. ඉතින් ඒ උත්තරමයෝ දැන් රස්සාවත් යහපත් ලෙස කළා සංසාර ගමනත් කෙලවර කරනවා. අනිත් ඔක්කොම මේ මොහොතේ විතරයි වෛද්‍යවරු. කෙලින්ම සතරමක් ගෙවනවා කියන්නේ පුදුම කාලයක් ගෙවන්න වෙනවා. මේ දන්න එක බල්ලෙක් ඉන්නවා මේ දැන් ඔය දැන් දිවස්තිරයි මං කියවනේ ඉන්නවා කියලා. ඔය ඇවිල්ලා ඉන්න ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකුට බල්ල වෙලා ඇවිල්ලා ඉන්නවා. මේ මං නම් කියන්නේ නැහැ ඒවා. ඔක තමයි කියන්නේ කරන කලට පව් මීරිය මීසේ විදින කලට දුක් දැඩි වේ ගිනිසේ නවත්තන්න බෑ වෛද්‍යවරයාට chance නැහැ. මගේ අම්මෝ ඉතින් ඉංජිනේරු ටිකක් හරි බේරලා ඉන්නවා. මේ නීතිඥයෝ එහෙනු කනවා මෙහෙනු කනවා දැන් විත්තිකාරයෙකුනු කනවා ෆැමිලිකාරයෙකුනු කනවා අන්තිම සාක්ෂිකාරයෙකුනු ගන්නවා. කොහේ යන්නද මේ පොඩි කාලයකට මේ අවුරුදු තව කීයක් ජීවත් වෙද එහාට 10ක් 15 20 30ක් කාර් එකේ එකයි කනවයි කියලා ඉතින් තුන් වෙනල ගන්න පුළුවන්. මොකද බඩවල් දෙක තුනක් එනවා නීතිඥයෙක් වුණා කියලා. ඉතින් මොන තරම් දැන් ওই නීතිඥයන් නම් බරපතලමයි තත්ත්වය ඉතාම මම දන්නේ මෙතන ඉන්නවද කියලා. මම කියන්නේ ඒ පුද්ගලයෝ ඉන්නවා කියන බේරිච්ච කට්ටිය ඉන්නවා දහම හපුවා. ඒ වෙන කෙනෙකුට බේරෙන්න බෑ. අර එක මේ කවුද ඉංජිනේරුවෙක් ගියා කියන හතර අපායට සිවිල් ඉංජිනේරුවෙක් මේ නිකන් ත්‍රිපිටකයේ දින ගන්න මම කියන්නේ. සිවිල් ඉංජිනේරුවෙක් ගියලු සතර අපාය මොකද වරදකට. මිනිහන් ඉතින් එහෙ දඬුවම් ඉදින ගමන් අර ඉන්න ගමන් කානු පද්ධතියම හදලා දීලා. ඉතින් මේ ඉන්න අර මේ කවුද එහෙ ඉන්න ලොක්ක කවුද මේ කවුද යම රජුරුවෝ. එයාගේ හිත දිනාගෙන. පස්සේ එයාට ලිෆ්ට් එකක් හදලා දුන්නා උඩ ඉහළ පහළ යන තල වලට. ඉතින් මෙයා හොඳ සිවිල් ඉංජිනේර කෙනෙක්ින්ද ඔක්කොම කරලා දුන්නා. පස්සේ දැන් මේ ඔක්කොම ඒවා ටෙලෙක්ස් වදිනවනේ දිව්‍ය ලෝකෙට. දිව්‍ය ලෝකෙන් මේ ගැහවලු මැසේජ් එකක් වහාම ඔය ඉංජිනේරුවා ඔහෙට හොඳ එක්කෙනෙක් නෙවෙයි දිව්‍ය ලෝකෙට එවන්න කියලා. යම රජුර කැමති නැහැ. අතන වැඩවලක ඔක්කොම අඩාල වෙනවනේ. නම රජුරකල බෑ කියලා ගැහුවලු මේකක්. සාමාන්‍යයෙන් දිව්‍ය ලෝක වල ඉන්න කට්ටිය බොහොම යහපත් අයනේ. ඒගොල්ලෝ මේ වලියට යන්නේ නැහනේ. ඒගොල්ලෝ නීත්‍ය අනුකූල ඒගොල්ලෝ අපි ඔයගොල්ලෝ නඩු දානවා කිය. මේ සිවිල් ඉංජිනේරුවා අපිට ඕන මෙයා තියාගත්තොත් සතර අපාය අපි නඩු දානවා කියලා. යම රජුර උඩ පැනපැන hina වුණාලු. නඩු දාගන්න ඕගොල්ලෝ කියලා. අරගොල්ලෝ ඇහුවල ඇයි නඩු දාන්නේ කියලා hina වුණේ. ඔයගොල්ලෝ නඩු දැම්මට කවුද ඔයගොල්ලෝ නඩුවට කතා කරන්නේ? ඔක්කොම ඉන්නේ ලෝයස් අපේලා කිව්වලු. දැන් තේරුණාද වැඩේ මම ත්‍රිපිටකයේ දින ගන්න නෙවෙයි කිව්වේ. ඔය වගේ ජනප්‍රවාදය ගැන කතා තියෙනවා නිකන් නෙවෙයි වලට හේතුකුත් තියෙනවා. කල්පනා කරලා බලන්න පොඩ්ඩක් මොන තරම් කොහෙ දැන් ඉන්නකම් මේ ආස්වාද කෑල්ල කෙල්ල දඟලන කොහෙ යන්නද? මහා පාප කර්ම ටිකක් ගෙවන්න. ඕක මම මගේ යාළුවෙක් කෙනා එයාට කිව්වට පස්සේ මිනිහකෝ මට ඊළඟ ධර්ම සාකච්ඡාවක් තියෙන කොහොමද කියලා කියන්නේ කියලා ලෝය කෙනෙක්. ඉතින් අර මේක ඔය එයාට ඕක තමයි කියන්න ඕන. ත්‍රිපිටකයේ ලෝයස්ත කියලා කියලා නැහැ වෙන තැනක්. ඉතින් ඔන්න ඕක තමයි තියෙන මහා වෛද්‍යවරු මේ ඉන්න ඉහළ තලයේ ඉන්න. ඉතින් එහෙමනම් ජනාධිපතිවරු ඇමතිවරු ගැන කවර කතාද? ඕව නම් කියන්න කතා කරන්න හොඳ නැහැ. මොන තරම් කල්ප ගානක් දෙයිනේ ගෙවන්නද මේ අය. අනේ ඇත්තට මේ අය කරේ දානුකම්පාවක් ඔබට හට ගන්න ඕන දැන්.
සතුටක් නෙවෙයි මොන තරම් කාලයක් ගෙවන්නද මේ කන කෑම. හරය කන්නේ මොනවද? මහජන මුදල් නීතිය අධිකරණ වගේ වැනි සමාජ සම්මතයේ මිනිස්සුන්ට බෙදිලා ගිය දේවල් තමාගේ පරිභෝජනයේ කනවන යමෙක් එතන හරය කෑමේ වරදට අහු වෙනවා. හරකෙක් වෙලා අත්බවත් ලක්ෂ කෝටි ගණක් ගෙවන්න වෙනවා. හැබැයි රයේ රජකමේ ඉඳි කරපු යහපත් දෙයක් තියෙනනම් අර ඔක්කොම ගෙවලා අවසානයේ ආයි කරුමෙට රජෙක් වෙනවා. ආයි කනවා. ඉතින් බලන්නකෝ. ඔක තමයි ජෝති පරායනය, ජෝති සමපරායනය, සමජෝති පරායනය කියලා හතරක් බුදුහාඳුරෝ දේශනා කරලා තියෙනවා. බුදුහාඳුරෝ ඕකනේ කියන්නේ සෝතාපන්න ඵලලාභියා සක්විති රජරත් වඩා වටින්නේ ඒකයි. එයා සතර පහේ මොකද වෙන්නේ? නිදහස්. එයා තව අත්භව දෙක තුනකින් සංසාර ගමන කෙලවර කරනවා. නමුත් එකම සක්විති රජ කෙනෙකුටවත් ජනාධිපති කෙනෙකුටවත් ඇමති කෙනෙකුටවත් සතර ගමන කෙලවර කරන්න පටන් අරගෙන තියෙන ආරම්භ කළාද? නැහැ. ඒක තමයි කනකාවට ඉතින් මොනව කරන්නද මේ කොහොමද මේ පවසන්නේ ඉතින් අපි මේ කිව්වට පිළිගනීද? අනිත් එක ඉතින් රජමැති සිටුවරු කොහොමත් එන්නේ නැහැ බනහන මාන්නේ හින්දා. අපි කවුද මොකෙද්ද? ඉතින් අහන නම සර්නේම් එක මොකද්ද? තාත්තගේ රස්සා මොකද්ද? ඔය කියන එකාගේ ගෙවල් ලොකුද? රස්සාව මොකද්ද? උපාධිය මොකද්ද? ඔන්න ඔක්කොම හොයනවා. විශේෂයෙන්ම හොයන්නේ වැඩිපුරම මගෙන් නම් කීප දෙනෙක් අහලා තිබුණා මේ සර්නේම් එක මොකද්ද කියලා. කුලය බලන්න. දැන් ඌ කුලය හොඳ නම් විතරයි බනහන්නේ. ඉතින් අනේ ඉතින් අපි මොනව කරන්නේ? කුලය හොඳ නම් හොඳයි නරක නම් නරකයි. මේ දැන් ඕකද බලන්න ඕනේ මේ සංසාර ගමනින්ද ගැලවෙන්නද? ඉතින් දෙයනේ මොකා වුණාම මොකද? මේක කියන්නේ සත්‍ය නම් පරම සත්‍ය නම් තමන්ගේ වැඩේ කරගන්න නේද ඕන? ගොඩක් කට්ටිය අහනවා ඉතින්. වක්‍රවහාලය කියලා මට ආරංචිය තියෙනවා. ඉතින් මේ දැන් බණ කියන එක්කෙනාගේ ඔය කුලය තරාතිරම රැකියාව උපාධිය අරකද මේක දෝන මේ කියන එක හරිද නැද්ද කියන එක දෝන මේකෙන් ගැලවෙන්න. ඒක දසම් කරෝල කඩයක් ගාව හිටියයි කියලා මම 10 දිනක් විතර බණ අහන්න ආවේ නෑ මට ආරංචි. අපෝ එයාගෙන් බණ අහන්න බෑ යාතන කරෝල කඩේ ගාව හිටියයි කිව්වලු. මගේ අම්මේ ඉතින් කරෝල කඩේ ගාව හිටියයි කියලා ඉතින් මම මොකද දැන් මං ඔය ඉන්නේ කරෝල කඩ ගාව එහෙම කිට්ටුව නවත්තන්න නෑ වෙන දෙයක් ගන්න ගියත් වෙන පැත්තකට බයිසිකලේ දාලා නවත්ත ගන්නවා. ඇයි? ඉතින් මිනිස්සු අවඩක් කරගන්න ඕනේ දැන් මේකේ. මම කව කරෝල කඩ ගාවින් යනවනම් මේ මස් කඩයක් ගාවගේ හිටියනම් එම් මොකෝ වෙන්නේ. ගුටි කන්න වෙන සමහර වෙලාවට. ඉතින් ඔන්න බලන්න මේවයින්ද මනින්නේ මේවා. මේවා මේ අනුන් ගැන මනින්න කියලා නෙවෙයිනේ කියලා තියෙන්නේ. තමන්ගේ වැඩේ කරගෙන මේ කියන එක හරිනම් පිළිගන්නව නැත්නම් මේක අනේ ඕක නම් මට හත පහකට යනවා ඔය කියන ගැලපෙන්නේ නැහැ එකට එකක් ඕක බුද්ධාම නෙවෙයි කියලා යනවා. කවුද කිව්ව බලෙන් මේකට තමයි මේක එන්ජොයි එකක් නෙවෙයිනේ. මේක සමාජිකත්වයේ බඳවගෙන ගෙනියන එකක් නෙවෙයි මේක. මේක හරිනම් එන්න නැත්තම් නමල ගන්න නිකන් තමන්ගේ වැඩ ටික කරගෙන යන එක ඇති. මින් පස්සේ අපි මේකෙන් පස්සේ කියලා සම්බන්ධකමක් ගොඩනගා ගන්නෙත් නෑ. ඉතින් ගොඩනගා ගන්න එහෙම වැඩක් නෑ. තමන්ගේ මාර්ගය තමන් වඩාගෙන ඉස්සරහට ගියොත් තමන් දිනු. නැත්තම් ඉතින් තමන්ට කැමති දෙයක් කරන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේ ධර්ම සාකච්ඡා පවත්වාගෙන යන්නේ. ඔය ලොකු හාමුදුරුවෝගෙන් අපි මේ බණ ටික අහගත්තා. උන්වහන්සේ අපිට කියලා නැහැ. ගිහිල්ලා එහෙනම් ඔයා යන්න මේ දකුණු පළාතට, මෙයා සමරගාමුවට යන්න, මෙයා ඌවට යන්න. එහෙම කියලා නැහැ. මේ අපිට ඕනින්ද මේ අපි කට්ටියත් ටික දිනක් කවල මේ සැලසුම් ගල්ලා අර කට්ටිය කිව්වා අපි වැඩේ සංවිධානය කරන්න ඕගොල්ලෝ කියන්නේ. ඕගොල්ලෝ කියන්නේ අපි කන දෙන්න. ඉතින් ඒ කට්ටිය ඒකට සමසුමන කට්ටියක් මේකට උදව් උපකාර කරනවා. අන්න එහෙම ස්වේච්ඡාවෙන් සම්බන්ධ වෙලා ඉන්නේ මේ. ඉතින් ඒගොල්ලන්ට ඔබටත් හෙට දවසේ එන්න පුළුවන්. ඇවිල්ලා ඕකට උදව් උපකාර කරලා ඔය පුට්ටු ඇදලා ඕකට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ පැත්තේ කරුණා සාසන පිනකුත් ඕන මේකට. පින් නැතුව මේකට කරදරයි. නැත්තම් සුමනා සූත්‍රය දේශනා කරන්නේ නැහැනේ බුදුහාඳුරෝ. සුමනාවෙනි දන් දිය යුතුයි පින් කළ යුතුයි කියලා. පින සුඛයට හේතු වෙනවා කුසල් නිවනට හේතු වෙනවා. ඒතර පින උපනිශ්‍රේ වෙනවා මේ නිවන් දකින්න උදව් වෙනවා. සැපෙන් නිවන් දකින්න පුළුවන්. ඒ කියන්නේ අඩුපාඩු තිබුණොත් නිවනට බාධාවක් ඒක නිවන් දැකීමට. අගහිකකම් බාධාවක්. ඒක නිසා තමයි පින් කරන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි දැන් තව ඉස්සරහට දවස් 3ක් තව සාමින්හන්සෙත් වඩිනෝ තව මහතුරු දෙන්නෙකුත් වඩිනෝ එයාත් එක්ක සාකච්ඡා කරමින් ඉස්සරහට කරගෙන යන්න. ඉතින් දැන් එකම එක දෙයයි කරන්න තියෙන්නේ මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මේ ලෝකේ සැපයි කියන්නේ මායාවක්. සැප කියන්නේ දැනෙනව හැබැයි මායාවක්. එහෙනම් ලෝකේ මායාවක් එහෙනම් ඒ නිසා මේ ලෝකේ අනිත්‍යයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයක හැකිතාක් ඉක්මනින් ගැලවිලා යන්න ඔබට අවස්ථාව ලැබුණෙත් අනන්ත සංසාර ගමනේ මේක ඇහුවේ අද නෙවෙයිද ඔබ? අද නෙවෙයි මේ වටේ මේ අත්භවයේ නෙවෙයිද? එහෙනම් මීට පෙර ඔබ මේක අහලා අවබෝධ කරගන්න අද කොතනද ඔබ මෙතන ඉන්නේ කොහොමද අද? අහලා නැහැ අපි කවුරුවත් මේක. මේක
ඒක දුර්ලභංච manussත්ත මනුස්ස අත්භවයක් ලැබීම දුර්ලභකම. සී සද්ධර්මයේ මතුවීම දුර්ලභයි. මෙවැනි සද්ධර්මයක් ලෝකේ මතුවෙන්නේ කල්ප කාලාන්තරයකට තරයයි. මේ අවස්ථාව නොපමාව ප්‍රයෝජනට අරගෙන රාගක්කය, දේශක්කය, මෝහක්කය කළා ඉක්මනින් නිවන් සාක්ෂාත් කරගන්න ඔබ සියලු දෙනාටම අවස්ථාව ලැබේවා කියලා අපි සාදුකාරයක් දීලා වැඩසටහන අවසන් කරනවා. දැන් අපි පින් අනුමෝදනාවට මේ ඉන්න ඒක වැදගත් වෙනවා. එහෙනම් අද දවසේදී අපි උදෑසන ධර්ම සාකච්ඡා පවත්වලා විශේෂයෙන්ම මේ මහා බුද්ධ ශාසනය හේතු කරගෙන මහා පූජාවන් කළා. ඊළඟට මේ පිරිස සාකච්ඡා කළා, ධර්ම ශ්‍රවණය කළා, ධර්ම දේශනා කළා. ඒ වගේම ඒ පැමිණ පින්වත් පිරිසකටද මේ උදෑසන කොළකැඳ දාණය දීලා, ඒ වගේම දවල් දාණය දීලා, ඒ වගේම උදෑසන මේ පුටු ආදිය මෙතන සකස් කළා ඒ කරගත්තා පින්. ඒ වගේම මේවා මේ පිටිපස්සේ ඉඳලා අර කරන ශ්‍රමයෙන් මුදලෙන් කාලය වැය කරලා ඒ කරන පිරිස කරන මේ මහා පිනුත් මේ සියලු පින් මහා පිනක් වෙලා තම තමන් තනි තනිව කරගත්තා වූ පින්සේ සාදුකාරයක් දීලා සියල්ලෝ මේ පින් අනුමෝදන් කරගන්න. ඉතින් අපි මේ උදා කරගත්තා වූ මේ මහා පුණ්‍ය සත්‍ය කුසත්‍ය හේතු කරගෙන යම්තා පිරිසක් මේ ලෝකයේ දෙම් පින් බලාපොරොත්තුෙන් සිටිද මේ ස්ථානයේ මේ පින් බලාපොරොත්තුෙන් සිටිද ඒ සියල්ලෝමද ඒ වගේම යම්තාක් දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කර ගැනීමට හැකි නම් ඒ සියලු දේවතාවුන් වහන්සේලාද මේ පින් අනුමෝදන් කරගනිත්තා ඒ සියලු දිනාටම සපක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක් මුදා වෙත්තා කිසියම් කාලයකවත් දුකතියක් නොවෙත්තා සුගතියක් වෙත්වා සියලු යහපතින් අභිවෘද්ධියෙන් ජයග්‍රහණය තුන් නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ පින් හේතු වාසනා වෙත්වා කියලා සාදු කර දෙලා පින්නන. ඒ වගේම ඔබ අප සැම සියලු දෙනාගෙන් පවුල් වල සිටින සියලුම සමාජිකින්ට යහපත අභිවෘද්ධිය ජයග්‍රහණ උදා වෙත්වා. ඒයට 890ක් රෝගණ මානවකයන් 203ක් අන්තරාබය දුල ඇති බව ණය නැති බව වරදක් නැති බව කියන සියලු යහපත් කාරණා සමගින් චන්ද සූර්ය ලෝ බබලන්නාසේ සියලු යහපතින් අභිවෘද්ධියෙන් ජයග්‍රහණ තුන් නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ පින් හේතු වාසනා වෙත්වා කියලා සාදු කර දෙලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ ස්ථානයේ යම්තා පිරිස පින් බලාපොරොත්තුෙන් සිටිනා වගේම අනන්ත ලෝක වාසී සත්වෙන් යම්තා පිරිස පින් බලාපොරොත්තුෙන් සිටිද ඒ සියලු ධර්ම සිතරපතනාගාට මේ පින් අනුමෝදන් කරගනිත්තා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අනන්ත සංසාර ගමනේදී මේ පැමිණීමේදී අවඩක් අසාධාරණයක් නොවුණු සත්‍යයක් නැහැ. ඉතින් අපේ අතිනුත් ඕනෑතරම් ලෝක සත්‍යයන්ට අවඩ අසාධාරණ වෙලා ඇති. ඒ අවඩ අසාධාරණ ලක් වූ ලෝක සත්ව මේ මොහොතේ කිනම් උපත කිනම් භවයක සිටද ඔවුන් කරා මේ අද දවසේදී අපි උදා කරගත්තා වූ පුණ්‍ය සත්‍ය කුසත්‍ය පුණ්‍ය ගංගා කුසල ගංගා ලෙස වීදී පැතිරී පිහිටා ඒ සියල්ලම සුඛිත මුදිතයට කිසියම් කාලයකට දුගතියක් නොවෙත්තා සුගතියක් වෙත්තා සියලු යහපතින් අභිවෘද්ධියෙන් ජයග්‍රහණයෙන් යුතුව නිවන් සාක්ෂාත් කර ගැනීමටම මේ පින් හේතු වාසනා වෙත්වා කියලා සාදුකාරයක් දෙලා පින් අනුමෝදන් කරමු. ඒ හේතු කරන අපාතේ නොවුණු සිදු අවඩ අසාධාරණට වන්දි ගෙවි එම ගනුදෙනුවලින් අපි නිදහස් වෙත්තා කියලා සාදුකාරයක් දෙලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අනන්ත සංසාර ගමනේ අපේ දෙමව්පියන් වීමෙන්ද අපේ සහෝදර සහෝදරයන් වීමෙන්ද අපේ බිරිඳක් වීමෙන්ද සැමියෙක් වීමෙන්ද දරුවන් වීමෙන්ද ඥාතීන් වීමෙන්ද හිත මිත්‍රාදීන් වීමෙන්ද අහිතවත් අය වීමෙන්ද අපට යම්තා පිරිසක් උදව් උපකාර කරේද කුසගින්නට ආහාර බින්දක් දුන්නේද පිපාසයට දේ බින්දක් දුන්නා වේද අන්ත අසරණ තත්ත්වයේදී උදව් උපකාරයක් කළ අය වේද වචනයකින් උදව් උපකාරයක් කළ අය වේද යහපත කඩුත්තක් කිරීමේදී විරෝධතාවයක් නොදක්වා ඊට කරගෙන යාමට ඉඩකඩ දුන් යම් තාක් පිරිසක් වේද ඒ සිළු දිනාම මේ පින් අනුමෝදන් කරගනිත්තා ඒ සිළු දිනාටම යහපතක් අභිවෘද්ධියක් මුදා වෙත්තා කිසියම් කාලයක දුගතියක් නොවෙත්තා සුගතියක් වෙත්තා සියලු යහපතින් අභිවෘද්ධියෙන් ජයග්‍රහණත නිවන් සාක්ෂාත් කර ගැනීමටද ඒ තාක් මහා පරිවාර සම්පත්තියක් ලැබීමෙන්ද අප ඔවුන්ට කර අවඩ අසාධාරණයට වේද අපට කර යහපත වේද යහපතක් වේද මේ සියලු පින් ඔවුන් කරා විහිදී පැතිරී පිට අනුමෝදන් වීමෙන් ඔවුන්ට යහපතම සිදු වේවා හැකිතාක් ඉක්මනින් නිවන් සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබේවා කියලා සාදු කරලා දෙලා පින් අනුමෝදන්. ඒ වගේම අනන්ත සංසාර ගමනේදී අපට උදව් උපකාර කරපු ඥාතීන් වී දෙමව්පියන් වී නැවතත් අපි සිහිපත් කරමු. ඒ අයට මේ මොහොතේ කිනම් ස්ථානයක හිටියත් ඒ සියලු දෙනාම මේ පින් අනුමෝදන් කරගෙන ඔවුන්ට යහපත අභිවෘද්ධි ජයග්‍රහණය උදා වෙත්තා. ඒතාක් මහා පරිවාර සම්පත්තියක් ලැබේවා නිවන් සාක්ෂාත් කර ගැනීමටම මේ පින් හේතු වාසනා වෙත්වා කියලා සාදු කරක් දෙමු. ඒ වගේම මේ ධර්ම සාකච්ඡා දිගට මෙසේ පවත්වාගෙන යාමට යම් තාක් කෙනෙක් මුල් වූයේද මීට උදව්පකාර කරේද ශ්‍රම කඳුලකින් හෝ වේවා සිතුවිල්ලකින් හෝ මිලමුදුලකින් වේවා උදව්පකාර යම් තාක් පිරිසක් වේද මතු එවැනි උදව්පකාර කිරීමට බලාපොරොත්තු වන යම් තාක් පිරිසක් වේද ඒ සියල්ලෝඩ කරාද මේ මහා පුණ්‍ය සත්‍ය කුසත්‍ය වීදී පැතිරී පිහිටා සියල්ලෝම සුඛිත මුදිත වෙත්තා කිසියම් කාලයක දුගතියක් නොවෙත්තා සුගතියක් වෙත්තා සියලු යහපතින් අභිවෘද්ධියෙන් ජයග්‍රහණත නිවන් සාක්ෂාත් කර ගැනීමටම මේ පින් හේතු වාසනා වෙත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරමු. එහෙමනම් අපි අද දවසේදී මේ ධර්ම සාකච්ඡාව අවසන් කිරීමට පෙර
මෙතෙක් අපාතින් මේ මහා බුද්ධ ශාසනයන් වල සිතුවිල්ලෙන් ඉන්නෝ වචනයකින් නෝ කයෙන් නෝ යම් තාක් අවඩක් අසාධාරණයක් සිදුනේද ඒ සියලුම දේවල් කමා කර ගැනීමට අපි කායන වාචා චිත්තේන ගතාව තුන් පාරක් සජ්ජායනය කරමු. සාදු සාදු සාදු. කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ බන්තේ භූරිපඤ්ඤ තථාගත. කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ බන්තේ භූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ බන්තේ භූරිපඤ්ඤ තථාගත. සාදු සාදු සම්. සියලු දෙනාම ශබ්ද නගල කරණීය මත් සූත්‍රය සජ්ජායනය කරන්න. කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ උජූච සූජූච සුවතෝ තස්ස මුදු අනතිම සන්තුස්ස කෝත සුබරෝච අප්ප කිච්චෝච සල්ලෞක උත්ති සන්දින්දිරෝච නිපකෝච අප්ප ගබ්බෝ කුලේසු වනනොගිද්දෝ නත බුද්ධං සමාචරේ කිංචි ඒන විඤ්ඤෝ පරේ උපෝදෙය්‍යුන් සුඛිනෝවා කේමිනෝ තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේච පාන භූතස්සී තථා වාතා වරාවා අනවශේෂා දීගාවා ඒමා මජ්ජිමා රස්ස කානුකතෝලා දිට්ඨාවා ඒවා දිට්ඨා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරන් නිකුබ්බේත ඥාතිමන්නේත කත්තකිනං කන්තේ ව්‍යාරෝචනා ඥාන්‍ය මන්නස්ස දුක්ඛ මිද්දෙය්‍ය මාතා යතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවා මාන සම්භාවේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අස තිස්සංසරන් නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගතමි ඒතං සතින් අදිට්ඨෙය්‍ය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු දිට්ඨින්ච අනුපගම්මසි දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේ දන්නයි ජාතු ගබ්බසේ තීති සාදු සාදු. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝ පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ ඥාති පේතා අනුමෝ සබ්බේ ඥාති මිත්තා අනුමෝදන්තෝ සබ්බ සම්පatti සිද්ධියා. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනි ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ